වයනය ලෙස හඳුන්වයි. එහෙනම් වයනය කියලා කියන්නේ යම් කිසි ද්‍රව්‍යයක් ඇඟිලි තුඩු වලින් ස්පර්ශ කරාම අපිට දැනෙන රළු හෝ සිනිඳු බව. ඒකට තමයි කියන්නේ වයනය කියලා. තේරුණානේ? right. එහෙනම් ඔන්න වයනය කියන එකත් හරි. උදාහරණ කියලා ලියන්න. වැලි ඉස්සරහින් ඉරක් ගහලා යන රළු නැත්නම් රළු කියලා ලියලා ඉස්සරහින් ඉරක් ගහලා යන වැලි දෙකම හරි. සිනිඳු නැත්නම් මෘදු කියලා ලියලා ලියන පවුඩර් නැත්නම් පුයර. පවුඩර් නැත්නම් පුයර. දැන් මල් පෙත්තක් එහෙම ඇල්ලුවොත් මොකද්ද දැනෙන්නේ පුතේ? සිනිඳු නේද? මල් පෙත්තක් අල්ලලා බැලුවොත් දැනෙන්නේ සිනිඳු බවක්. නේ? ඒ වගේ රළු හෝ සිනිඳු කියන එක අපිට බොහොම පැහැදිලිව වෙන් කරගන්න පුළුවන්. එහෙනම් උදාහරණ දෙක ලියාගන්න. හරි. ඊළඟ එකට අපි යමු. ඊළඟ එක ලියා ගන්න පුතේ. මේ තියෙන්නේ දෘඩ බව හෙවත් දැඩි බව. දෘඩ බව හෙවත් දැඩි බව. දෘඩ බව හෙවත් දැඩි බව. හරි. දෘඩ බව හෙවත් දැඩි බව. ඔන්න ඕක මම මේ කියන එක හොඳට අහගන්න. හරි? මම මේ කියන එක හොඳට අහගන්න. දෘඩ බව හෙවත් දැඩි බව. හරි. දැන් හොඳට අහගන්න. ඔන්න මම මෙහෙම වැඩක් කරනවා. මං කියන එක මම ස්ක්‍රීන් එක පොඩ්ඩක් කැන්සල් කරලා මගේ පැත්තට ඔයාලව ගන්නවා. දැන් හොඳට බලාගන්න. මම නියපොත් අරගෙන නියපොත්තෙන් ඔයාලා ওই ලියන පොතේ මෙහෙම කළා නියපොත්තෙන් ඔහොම ඉරක් අඳිනවා. පොතේ ඉරක් ඇඳෙනවද නැද්ද? ඇඳෙනවා. පොතේ ඉරක් ඇඳෙනවා. මම යකඩ ඇණයක් අරගෙන ඔයාලා ওই පොත්පත් තියාගෙන ලියන මේසේ මෙහෙම කබේට ඉරක් අඳිනවා. මේසෙ ඉරක් ඇඳෙනවද නැද්ද? ඇඳෙනවා. ඇඳෙනවා. ඒකට හේතුව තමයි අර හීරිලා යන්නේ, කැපිලා යන්නේ, ගෙවිලා යන්නේ. දැඩි බව අඩු එක්කෙනාද වැඩි එක්කෙනාද? අඩු එක්කෙනා. හැමතිස්සෙම හීරිලා යන්නේ අඩු එක්කෙනා. දැන් අපි කොහේ හරි දුවන ගමන් මේ අත ගහක පොත්තකට තදින් ඇතිල් වෙනවා. නැත්තම් ගල් පර්වතයකට තදින් ඇතිල් වෙනවා. මොකෝ වෙන්නේ? අත හීරිලා යනවද ගල් පර්වතේ හීරිලා යනවද? ඔව්. මොකද වෙන්නේ? අපේ අත හීරිලා යනෝනේ. අත හීරිලා යනවා. අත හීරිලා යන්නේ කාගේ දැඩි බව වැඩි නිසාද? කළු ගල් වල නැත්තම් ගහේ පොත්තේ දැඩි බව වැඩි නිසා. ඔයාලා කවුරුත් දන්නෝ මේ බෝතලයක් බින්දහම එනෝ වීදුරු කටුනේ. ওই වීදුරු කටුවක් නිකන් ගෑවුනත් ඇති අපේ අතපය කැපිලා යනෝනේ. දැන් බලන්න සමහර වෙලාවට ওই ගොවිතැන් කරන මිනිස්සු මොනවා හරි පයින් යන මිනිස්සුන්ගේ සමහර වෙලාවට බෝතල් කටු වලට කකුල කැපිලා මැහුම් දාන්න වෙන වෙලාවල් තියෙනවා. ශනිකව කැපිලා යනවා. එහෙම කැපෙන්නේ බෝතල් කටුවේ දෘඩ බව වැඩි නිසා. දැන් එතකොට මේ බෝතලේ උඩත් මෙහෙම කරලා දැන් මම ඔන්න මේ කියන එක හොඳට අහගන්න. මම යකඩ ඇණයක් අරගෙන මේ බෝතලේ උඩ නැත්තම් බ්ලේඩ් එකක් අරගෙන බෝතලේ උඩ අදිනවා මෙහෙ ඉරක්. ඇඳෙනවද නැද්ද? බ්ලේඩ් එකක් අරගෙන ඔන්න මම කියන මොකද අරගෙන බ්ලේඩ් එකක් අරගෙන ලීයක් උඩ මෙහෙම අතුල්ලනවා. ලීයේ ඉරක් ඇඳෙනවා. මම බ්ලේඩ් එක අරගෙන බෝතලේ මෙහෙම ඉරක් අදිනවා. බෝතලේ ඉරක් ඇඳෙනවද නැද්ද? ඔන්ලයින් එකේ දරුවෝ කියන්න බලන අදහස? ඇඳෙනවා සර් ඇඳෙනවා. ඇඳෙන්නේ නැහැ. බෝතලේ වීදුරුව හීරිලා යන්නේ නැහැ. එහෙනම් මේකෙන් අපි ඉගෙන ගන්නවා බ්ලේඩ් එකට වඩා වීදුරු වල දෘඩ බව අඩුයිද වැඩිද? වැඩි. වීදුරු වල දෘඩ බව ගොඩාක් වැඩි. මම මේ වීදුරුවේ දියමන්ති කෑල්ලක් අරගෙන
දියමන්ති කෑල්ල මෙහෙම කරලා වීදුරුවේ අදිනවා. කැපිලා යනවද නැද්ද? කැපෙනවා. එහෙනම් දෘඩ බවින් වැඩි වීදුරුද දියමන්තිද? දියමන්ති. ඔව්. කොහොම හොඳයි. දැනට ලෝකේ හොයාගෙන තියෙන දෘඩ බවින් වැඩිම එක්කෙනා කවුද? දියමන්ති. මොනතරම් දෘඩ බවින් වැඩිද කිව්වොත් වීදුරු පොළවට අල්ලන ටයිල් ඔව් කපන්න පාවිච්චි කරන්නේ පුතේ දියමන්ති. ටයිල් එකක් උඩ මහ පිහි අරගෙන ඉරක් ඇන්දා ඒක ටයිල් එක කැපෙනවද? කැපෙන්නේ නෑ. ඇයි කැපෙන්නේ නැත්තේ? මහ පිය කැපෙන්නේ නැති නිසාද? නෑ. එයාගේ දෘඩ බව ටයිල් එකට වඩා අඩුයි. ඒ නිසා හොඳට මතක තියාගන්න පුතේ දෘඩ බව අඩු එක්කෙනා තමයි හැමතිස්සෙම හීරිලා යන්නේ, කැපිලා යන්නේ, ගෙවිලා යන්නේ දෘඩ බව අඩු එක්කෙනා. දෘඩ බව වැඩි එක්කෙනා එහෙම වෙන්නේ නෑ. එහෙනම් දෘඩ බව කියලා කියන්නේ යමක් සීරී යාම, ගෙවී යාම, කැපී යාමට එරෙහිව එයා සතුව තියෙන ගුණාංගයට අපි කියනවා දෘඩ බව. ලෝකේ වැඩියෙන්ම දෘඩ බව තමයි තියෙන එක්කෙනා තමයි කවුද? දියමන්ති. ඒ වැදලිනේ. දියමන්තිය කපන්නේ තවත් දියමන්තියකින්. හෝ ලේසර් බීම් එකකින්. තේරුණාද? දියමන්තියක් හොඳ ප්‍රශ්නයක් එක. දියමන්තියක් කපන්න පුළුවන්. දියමන්තියකින්ම තමයි අනිත් දියමන්තිය කපන්නේ. එහෙම නැත්නම් ලේසර් බීම් එකක් කරහා දියමන්තිය කපන්න. ඔව් මෙහෙමයි. දියමන්තිය කියන එකනේ අත කැපෙනවා කියන එක එතන වෙනස්. අත කැපෙනවා කියන එක වෙනස්. දැන් අපි ගත්තොත් එහෙම දැන් දියමන්තිය අරගෙන අත මෙහෙම කරාට අත හීරිලා යන්න පුළුවන්. නමුත් අර වගේ දෘඩ බවත් එක්ක නෙවෙයි දෙන්දි වෙන්නේ. දැන් වීදුරු වගේ දේවල් මොනතරම් දෘඩයිද? දැන් වීදුරුවක් අපිට පුළුවන් ද පිහියෙන් කපන්න මෙහෙම හැදෑද? කපන්න බෑනේ නේද? කපන්න බැරි පිහියට වඩා වීදුරුවේ දෘඩ බව වැඩි. තේරුණාද? නමුත් පිහියෙන් මෙහෙම කරලා ලීයක් කපන්න පුළුවන් ද බැරිද? යම් කිසි ප්‍රමාණයකට පුළුවන්. ඒ කියන්නේ පිහියට වඩා ලීයේ දෘඩ බව අඩුයි. එතකොට පිහියක් කරා මාළු කෑල්ලක් කපන්න පුළුවන්ද බැරිද නේද? පුළුවන්. ඒ කියන්නේ මාළු කෑල්ලට වඩා පිහියේ දෘඩ බව වැඩි. එතකොට දියමන්ති වල තියෙන පුතේ ඊටත් වඩා දෘඩ බව වැඩි එකක්. දැන් එතනින් කියන්නේ ඊටත් වඩා දැන් වීදුරුවක් පවා ඉරක් ඇඳලා වීදුරුව කපන්න පුළුවන් කියන්නේ එතනින් අපිට තේරෙනවා දියමන්ති මොනතරම් දෘඩයිද කියලා. ඒලා සාමාන්‍ය දැනීමන මතක තියාගන්න ලෝකේ දෘඩ බවින් වැඩිම ද්‍රව්‍යය තමයි දියමන්ති. තේරුණානේ? එහෙනම් දෘඩ බව කියන්නේ හොඳට තේරුම් ගන්න යමක් ගෙවී යාමට, සීරී යාමට, කැපී යාමට එරෙහිව ඒ ද්‍රව්‍යයේ සතුව තියෙන ගුණාංගයට අපි කියනවා දෘඩ බව කියලා. දැන් බලන්න. ලේසර් බීම් එකක් කියන්නේ පුතේ අධිශක්ති තරංග වර්ගයක්. ඒ වෙනුත් පුළුවන් කැපීම් කරන්න. ඒ වෙනුත් පුළුවන් කැපීම් කරන්න. හරි. එහෙනම් පුතාලා ලියාගමු දෘඩ බව නැත්නම් දැඩි බව කියලා ලියලා ලියන්න මෙහෙම ලියන්න දෘඩ බව ලියන්න කිසියම් ද්‍රව්‍යයක් සතුව පවතින කිසියම් ද්‍රව්‍යයක් සතුව පවතින ගෙවී යාම සීරී යාම කැපී යාම කිසියම් ද්‍රව්‍යයක් සතුව පවතින ගෙවී යාම සීරී යාම කැපී යාම ප්‍රතිරෝධී ගුණාංගය කිසියම් ද්‍රව්‍යයක් සතුව පවතින ගෙවී යාම සීරී යාම කැපී යාමට ප්‍රතිරෝධී ගුණාංගය දැඩි බවයි. කිසියම් ද්‍රව්‍යයක් සතුව පවතින සීරී යාම ගෙවී යාම කැපී යාමට එරෙහි ප්‍රතිරෝධී ගුණාංගය දැඩි බවයි. හරිනේ? හරි. එතන යටින් උදාහරණ කියලා ලියන්න. දියමන්ති
වීදුරු ටයිල් ආන්නේ වගේ දේවල් තමයි දැඩි බවින් වැඩි. තව ඔන්න යකඩ ඒ වගේ දේවල් දැඩි බවින් ගොඩක් වැඩි. ඔව් වීදුරු ලිව්වා නේද? ඔව් වීදුරු දියමන්ති ටයිල් යකඩ දැඩි බවින් වැඩි. වෙන පාඩ පෑනකින් ලියලා තියන්න පුතේ සෑයූ කියලා ලියන්න. සැලකිය යුතුයි. සෑයූ සැලකිය යුතුයි. ලියන්න සෑයූ සැලකිය යුතුයි. ලියා ගන්න මෙහෙම. කියන්නේ ලොව ඇති දැඩි බවින් වැඩිම ද්‍රව්‍යය ලොව ඇති දැඩි බවින් වැඩිම ද්‍රව්‍යය ලොව ඇති දැඩි බවින් වැඩිම ද්‍රව්‍යය දියමන්ති වේ. හොඳට මතක තියාගන්න එක. ලොව ඇති දැඩි බවින් වැඩිම ද්‍රව්‍යය දියමන්ති වේ. මෙන්න මේ තියෙන්නේ මොනවද මේ යටින් ඔය ඔන්ලයින් එකේ ළමයි බලන්න මේ යටින් තියෙන්නේ මේ දිලිසි දියමන්ති. ඒ කපාපු දියමන්ති තියෙන්නේ ලොව ඇති දැඩි බවින් වැඩිම ද්‍රව්‍ය දියමන්ති වේ. සාමාන්‍ය කළු ගලක් වගේ හැබැයි විනිවිද පේනවා. පොළවේ යට තියෙන ඉතාම වටිනා කියන කණිකයක් දියමන්ති. හරි? දියමන්ති ලොව ඇති දැඩි බවින් වැඩිම ද්‍රව්‍ය වේ. ඔව් පුතේ. කියන්න පුතේ මට දියමන්ති කියන්නේ මැණිකක්ද? මැණික් වර්ගයක්. සර් දියමන්ති කියන්නේ මැණිකක්ද? මැණිකක් නෙමෙයි පුතේ. මැණික් කියන්නේ khනිජ වර්ගයක්. දියමන්ති කියන්නේ පුතේ කාබන් වල එක්තරා බහුරූපී අවස්ථාවක්. ඒක මැණික් වර්ගයක් කියලා නෙමෙයි අර්ථ දක්වන්නේ. ඒක ලොකු පන්ති වල කියලා දෙනවා. කාබන් වලින් හැදෙන එක්තරා දෘඩ ද්‍රව්‍යයක් විදිහට තමයි දියමන්ති හඳුන්වන්නේ. දියමන්ති කළු පාට නෑ විනිවිද පේනවා. හරි? එහෙනම් ලියාගමු. දියමන්ති වගේම මැණික් කපනවද? දියමන්ති වලින් මැණික් කපන්නත් පුළුවන්. ඔව් මැණික් වගේ ඒවා කපන්නත් දියමන්තියෙන් පුළුවන්. හරි? ගොඩක් වෙලාවට දියමන්තිය නෙමෙයි පාවිච්චි කරන්නේ මැණික් කපන්න වගේ පාවිච්චි කරන්නේ ලේසර් කිරණ. දැන් ටයිල් කපන්න, වීදුරු කපන්න අන්න දියමන්ති පාවිච්චි කරනවා. ඔයාලා දැකලා තියෙනවද වීදුරු කපන කෙනෙක් ගාව තියෙන පොඩි පෑනක් වගේ එකක් තියෙනව දැකලා තියෙනවද? ඒකේ කෙළවර තියෙන පුංචි දියමන්ති කෑල්ලක්. ඒක මෙහෙම රූල තියලා ඔහොම අදිනවා. ඇද්දාම වීදුරු ඩක් ගාලා කැඩලා ගානට කැපෙනවා. වීදුරු කපන දැකලා නැද්ද? වීදුරු කපන්නේ එහෙමයි. හරි? මේසයක් උඩ තියාගෙන වීදුරුව ඊට පස්සේ යාගේ දියමන්තියේ තියෙන කටරෙක් ගත්තා. ඒකේ පුංචි තුඩක්, පෑන් තුඩක් වගේ පුංචි දියමන්ති කෑල්ලක් තියෙනවා. ඔව් පුතේ. ඔක් කියන්න පුතේ මට එනවා. වීදුරු කපන වීඩියෝ එකක් නැද්ද? වීදුරු කපන වීඩියෝ එකක් මම පෙන්නන්නම්කෝ. හරි. එතකොට ඒ කපන්නේ කෙලින්ම දියමන්තියෙන්. තේරුණානේ? හරි. මම වීදුරු කපන වීඩියෝ එකක් පෙන්නන්නම්. දැන් ලියා ගන්න එහෙනම්. ලියන්න. යටින් ලියන්න. ලොව ඇති දැඩි බවින් වැඩිම ද්‍රව්‍ය දියමන්ති වේ. මෙමගින් වීදුරු ටයිල් ආදිය කැපීමේ හැකියාවක් පවතී. වීදුරු ටයිල් ආදිය කැපීමේ හැකියාවක් පවතී. ඕම ඉන්න ඔබුදේ නෑ ගෙවෙන්නේ දෘඩ බවින් වැඩි එක්කෙනා කොයිලාකවත් ගෙවෙන්නේ නැහැ. හරිනේ? දෘඩ බවින් අඩු එක්කෙනා තමයි හැමතිස්සෙම ගෙවෙන්නේ. ඕම ඉන්නකෝ මං ඔයාලට වීදුරු කපන පුංචි වීඩියෝ එකක් පෙන්නන්න. දැන් ගොඩක් අය දැකලා නැහැ කිව්වනේ. හරි. ඔන්න බලන්න වීදුරු කපන පොඩි වීඩියෝ එකක් මම පෙන්නන්නම්.
ඔන්න බලන්න. හරි. පොඩ්ඩක් ඉන්න පුතේ මම YouTube එකෙන් මේ වීඩියෝ එක ගන්න මේ Google එකෙන් ගන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. පොඩ්ඩක් පුතාලා හරි. තප්පරයක් මට දෙන්න. හරි. ඕමින්න කොහමද ලස්සන වීඩියෝ එකක් පෙන්වන්න මේ දියමන්තියකින් වීදුරු කපන එකක්. videos ගොඩාක් තියෙනවා මම මේ ඔයාලට පෙන්වන්න ලේසි විදිහේ එකක් පොඩ්ඩක් බැලුවේ. ඔන්න බලන්න. හරි. දැන් හැමෝම බලාගන්න. මම ඔන්න ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් පොඩ්ඩක් හැමෝම බලා ගන්න පුතේ. right. මේක හරි අමාරු වැඩක් පුතේ ඔන්ලයින් එකයි ෆිසිකලි එකයි දෙකම. පුතාලට පේනවද වීඩියෝ එකක්? පේනව නේද පුතේ? ඔව් සර්. right. ඔන්න ෆිසිකලි ක්ලාස් එකේ ඉන්න ළමයි තුත් බලන්න. මේ තියෙන්නේ වීදුරු කපන හැටි. ඔන්න වීදුරු කපපු හැටි දැකලා නැත්තම් බලා ගන්න. අර වීදුරුවේ සාමාන්‍යයෙන් ගානවත් තෙල් එකක්. මොකද හොඳට ලිස්සලා යනවා. එතකොට තෙල් එකක් කපන්න ඕන මට්ටමේ ගාගෙන ඊට පස්සේ කරන්නේ ওই තෙල් එකක් ගාගෙන ඒක කපන්න ඕන මට්ටමින් ගා ගන්නවා. ඊට පස්සේ කරන්නේ දියමන්තිය ගන්නවා. ඔන්න බලන්න. දැන් තාම ගත්තේ නෑ ඉන්න පොඩ්ඩක්. ඔන්න බලන්න. ආන් අරගේ තමයි දියමන්තිය තියෙන. ඔන්න තියෙන දියමන්තිය. ඕකේ ඔන්නයි අග්ගිස්සේ තුඩක් වගේ තියෙනවා. ඒක තමයි දියමන්තිය වෙන්නේ. නෑ නෑ ලොකුට තියෙන එක නෙවෙයි. ඒකේ අග්ගිස්සට හයි කරන්න තියෙන්නේ. මම ඉන්නකෝ දැන් හයි කරනවා පෙන්නාවි. දැන් ඔන්න දියමන්තිය අරගෙන අර ඒකේ අග්ගිස්සේ තුඩ වගේ එකක් තියෙනවා. ඇහැට පේන නොපෙනෙන ගාන්න තියෙන්නේ. දැන් ඔහොම තිව්වා ආන් අරගේ අග්ගිස්සෙම තියෙන්නේ පුතේ. ඒක වැඩි පේන්නේ නැහැ. පොඩි තුඩක්. පැන්සල් තුඩක් වගේ තුඩක්. ඕකෙන් ඔන්න බලන්න ඔහොම තියලා ඕම අදිනවා නැද්ද? ඔන්න නැද්ද? දැක්කනේ? දැන් අපිට පේන්නේ නැහැ කැපුණාද කියලා. නමුත් ඕක දැන් කරන්නේ අයිනකට තියලා පොඩි තට්ටුවක් දානවා. නැත්නම් අර යටින් කැපිච්ච තැනින් පොඩි මොකක් හරි එකක් තියලා තට්ටුවක් දානවා. අන්න බලන්න ආන්න අර වගේ මොකක් හරි පොඩි එකක් තියලා පොඩි පෑන් බටයක් තියුවනම් ඇති. ඔන්න ඔහොම තියලා අර කපපු දැනට පොඩි තට්ටුවක් දානවා. අනිත් පැත්තට පෑන් බටයක් තියලා ඉවර වෙලා එතකොට අර කපපු දැනින් ඉස්සෙනවනේ පොඩ්ඩක්. නැත්තම් ඕක මේසේ ධාරය අයිනට ගේනවා. හරි ඔහොම තියලා අර කපපු දැනට පොඩි ටච් එකක් දාන. අර පෑන් බට දෙක තියලා තියෙනන කැපුම් ධාරයට. දැක්කනේ? ඊට පස්සේ කරන්නේ ඔකට පොඩි
ප්‍රෙස් කරන මොකකින් හරි පොඩි තට්ටුවක් දාන්න. ඔන්න බලන්න ඊළඟට කරන වැඩි. හොඳට බලාගන්න. දැන් අර ඝන වීදුරුවක් දැක්කනේ? ආන්න දැක්කනේ? අන්න වෙන් වුණා. තේරුණායි? එතනින් තමයි වෙන් වුනේ. දැක්කේ? ඔයි. ආන්න වීදුරුව කැපුවා දැක්කේ? ඔයි. දැන් අතන හරි ෂාප් අත අහුනොත් කැපිලා යනවා. ඒක අර විදියට රෆ් කරලා කියත් පටියකින් පොඩ්ඩක් රෆ් කරලා නැත්තම් මේවා කරන්න පුළුවන්. දැන් බලන්න අර අඟල් භාගයක් ගන්න වීදුරුවක් කරක. ඝන වීදුරුවක්. ටක් දාලා කැපුවා දැක්කනේ? ඒ විදියට කපන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ දියමන්ති වල තියෙන බොහෝම ඉහළ දෘಢ බව නිසා. දැක්කනේ? දැන් බලන්න ඕකත් කපන්න හදන්නේ. බලන්න ඒකිනුත් පටියක් ගන්න හදන්නේ අර වගේ තියලා ඔන්න බලන්න ආයෙසරයක් ඒක කපන විදිය. දියමන්තිය ගත්තා. හරි? දැන් ඒක හරියට මෙයා කපන්න ඕන තැන මාක් කරගන්න. මොකද වීදුරුවේ ඉරි අඳින්න බෑ. පෑනින් අඳින්න බෑ වීදුරුවේ. පොඩි ටේප් කෑල්ලක් තමයි ගහගන්නේ මාජින් එකේ. අර වගේ ගහගෙන ඊට පස්සේ කරන්නේ අනිත් පැත්තෙත් ඒ වගේම කෑල්ලක් හරියටම දුර මැනලා කපන්න ඕන තැනින් ගහගන්න. හරි? ওই වගේ ගහගෙන බලන්න. ආන්න ඊට පස්සේ කරන්නේ හරියටම රූල තියලා දියමන්තිය තියලා අදිනවා. අර කටර් එක වගේ අර තෙල් චුට්ටක් ගා ගන්න. මොකද නැත්තම් දියමන්තිය ටිකක් බදන්න පුළුවන්. හරි? අර විදියට පොඩ්ඩක් ඒ කපන්න ඕන හරිය චුට්ටක් ලාවට ගා ගන්න එච්චරයි. හරි? තේරුණානේ? ඊට පස්සේ බලන්න දියමන්තිය තියලා ඉවර වෙලා අදිනවා. ඒ තෙල් එක නොගෑවත් අවුලක් නැහැ කපන්න පුළුවන්. හොඳ කෙලින් රූලක් තියලා දියමන්තිය අන්න බලන්න. හරි කෙලින් රූලක් තියලා දියමන්තියෙන් අදිනවා. බලන්න. ඔන්න කපන්න ඕන දැනට දැන් එයා ඇල්ලුව ගන්නට. ඊට පස්සේ දියමන්තිය තියලා ඉවර වෙලා දියමන්තියෙන් ක්‍රීස් ගාලා ඇදලා ගන්න. හරි? දැන් බලන්න. අර කපන පෑන වගේ එකේ අග්ගිස්සේ තමයි තියෙන්නේ පැන්සල් තුඩක් වගේ දියමන්තියක්. තේරුණාද? ඒකේ අග්ගිස්සේ තමයි දියමන්තිය තියෙන්නේ. බලන්න. ඒකේ අග්ගිස්සේ අන්න අරගේ තුඩේ තියෙන්නේ අර ඒක පේන්නේ නැති තරම් චූටි. අන්න බලන්න ඒකෙන් තියලා ක්‍රීස් ගාලා දින බලන්න. අන්න බලන්න. දැන් කරන්නේ අර වගේ යටින් පොඩි පෑම් බඩ දෙකක් වගේ තියලා ඉවරලා පොඩි තට්ටුවක් දාන්න. මොනවද? කූරා? ඒකම නෑ ඔය පුළුවන්. අනතුරුදායක බව නොවෙන්න තමයි අර එහෙම තියලා පොඩි තට්ටුව. හරියට වර කැපුම් දාරේට යටින් පෑම් බඩ දෙකක් වගේ තියලා තට්ටු කරන්නේ පොඩි මිටියක් තියෙන අර අතන. ආන්න ඒකේ. පොඩි තට්ටුවක් දාන්න. ඔව්. හරි? ඕකෙන් පොඩි ටච් එකක් දාන්න එච්චරයි. නැත්නම් අතින් මෙහෙම කොහොම කරත් ඇති. ඔන්න බලන්න දෙපැත්තට තියලා බර කරන දැක්කේ? කොහොම තියලා දෙපැත්තෙන්ම තද කරනවා. මිටියෙන් ගන්න ඕනක් නැහැ ඒකවල. දෙපැත්තෙන් තදවන්න දාන්න හොඳට බලන්න. අන්න ගියා. දැක්කනේ? හොඳයි. එහෙනම් දැක්කද ඔන්ලයින් එකේ දරුවෝ වීදුරු කපන විදිය? ඔව් සර්. දැන් හරිනේ වැඩේ එහෙනම්. රයිට්. එහෙනම් ඔන්න වීදුරු කපන හැටිත් අපි දැන් දැක්කා. හරි. දැන් එහෙනම් අපි දෘඩ බව කියන එක S දෙකෙන්ම දැක්කා. ඒක බොහොම හොඳයි. රයිට්. සර්. ඔව් පුතේ. වීදුරු හදන්නේ කොහමද? වීදුරු හදන්නේ සිලිකා වැලි අරගෙන ඒක උණු කරලා රත් කරලා තමයි පුතේ වීදුරු හදන්නේ. වීදුරු හදන්නේ එහෙමයි. ඒක ඊට පස්සේ විවිධ හැඩතල වලට බෝතල් විදියට නම් බෝතල් විදියට, ප්ලේන් වීදුරු විදියට නම් ප්ලේන් වීදුරු විදියට, බීකර විදියට එක එක මෝල්ඩ් වලට දාලා ගන්න. හරි. අපි ඒක පස්සේ වගේ වීඩියෝ එකක් බලමු වෙලාව තිබුණොත්. එහෙනම් දෘඩ බව කියන්නේ පුතේ ඔන්න ඕකට. හරි. අපි එහෙනම් ඊළඟ එකට යමු. එහෙනම් දෘඩ බවත් හරි.
ඊට පස්සේ පුතාලා බලන්න ඊළඟ මාතෘකාව මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. රයිට්. හොඳට බලන්න. ඊළඟට දෘඪ භවෙන් පස්සේ දැන් දෘಢ භව හොඳටම දැක්කනේ. අපි ඊළඟට බලමු දෘಢ භව එතනින් ඉවරයි. ඊළඟට බලන්න ඊළඟ අනුමාත්‍රකාව ලියා ගන්න ප්‍රත්‍යස්තතාව ලියන්න. ප්‍රත්‍යස්තතාව 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 මොකක්ද ප්‍රත්‍යස්තතාවය කියලා කියන්නේ? ඇදෙන බව. ඔව් ඇදෙනවා. ඇදෙන සුළු බවම කිව්වොත් වැරදි. ඇදෙන සුළු බව කියන එකට වඩා හොඳ උත්තරයක් තියෙනවා. අන්න හරි. ඔන්න බලන්න මම කවුරුත් මගේ පැත්තට අවධානය යොමු කරන්න. ඔන්ලයින් එකේ දරුවොත් මගේ පැත්තට එන්න. රයිට්. මෙන්න මගේ අතේ තියෙනවා පුතේ. මේ මොකද්ද මේ තියෙන්නේ? රබර් නේද? ඔන්න මම මේක අදිනවා. ඔන්න බලන්න මම මේක ඇඟිලි තුඩු වලින් අරලා ඕම අදිනවා. ඔන්න ඇදුනා. දැක්කනේ ඇදුනා. දැන් මෙහෙම ඇදෙන එක විතරක් නෙවෙයි ප්‍රත්‍යස්ත බව කියලා කියන්නේ. ඇදුනට පස්සේ ආයි මම බලය අතාරිනෝනේ. අන්න අතෑරියා. අතෑරියට පස්සේ මුල් පිහිටීමටම එන්නත් ඕන. දැන් මම මේක මෙහෙම ඇදලා අතෑරියට පස්සේ ඇදිලාම තිබුණා. එතකොට ප්‍රත්‍යස්ත දෙයක නෑ. හයියෙන් අතාරින්න මම ළඟට ඇවිල්ලා පොඩ්ඩක් ඈ ඔව් මේ ෆිසිකලි ක්ලාස් එකේ ඉන්න ළමයි කියන ඒගොල්ලෝ ගාවට ගෙනල්ලා මේක අතාරින්න හරි ඔන්න බලන්න මම දැන් අතෑරියා මේගොල්ලෝගේ සත්‍ය හරි ඔව් මේගොල්ලන්ට හරි ජොලි මේක අතහැරියාම මොකද වෙන්නේ කියලා ඈ ඔව් මේ බලන්න ඕක තමයි ප්‍රත්‍යස්ත කියලා කියන්නේ මේ ප්‍රමාණයට තියෙනවා බලයක් යොදලා දෙපැත්තෙන් ඇද්දොත් ඇදෙනවා ආයි අතහැරියට පස්සේ මුල් තත්ත්වයට එන්නම ඕන ඕක තමයි ප්‍රත්‍යස්ත බව කියලා කියන්නේ හරිද හරි එහෙනම් ලියාගමු ලියන්න ප්‍රත්‍යස්ත බව හරි දැන් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් මේ තියෙන්නේ ප්‍රත්‍යස්ත බව එහෙනම් ලියාගන්න ලියන්න බලයක් යෙදූ විට ඇදෙන සුළු වීම සහ බලයක් යෙදූ විට ඇදෙන සුළු වීම සහ එම බලය ඉවත් කළ විට යලි මුල් තත්වයටම පැමිණීම එම බලය ඉවත් කළ විට යලි මුල් තත්වයටම පැමිණීම ප්‍රත්‍යස්ත ගුණයයි නැත්නම් ප්‍රත්‍යස්තතාවයයි උදාහරණ කියලා ලියන්න රබර් ඉලාස්ටික් ඔට්ටපාලු ඔය තියෙන්නේ නේද රබර් ඉලාස්ටික් ඔට්ටපාලු දැකලා තියෙනවද කොහෙද භූමි ඔට්ටපාලු හැදෙන්නේ බොරගහේ ඔව් මොන ගහේද පුතේ හැදෙන්නේ පොල් ගහේද කොස් ගහේද රබර් ගහේ රබර් ගහේ බුහුණි කියන ඔට්ටපාලු හැදෙන්නේ පොල් ගහේලු පොල් ගහේ නෙවෙයිනේ හැදෙන්නේ නේද ඒක හැදෙන්නේ රබර් ගහේ පොත්තේ කිරි කැපුවට පස්සේ කිරි මිදුනට පස්සේ තමයි ඔට්ටපාලු කියලා කියන්නේ දැන් අපි පුංචි කාලේ රබර් වතු වල ගිහලා අපේ පැත්තේ හරියට දැනුත් රබර් වතු තියෙනවා අපි ගිහිල්ලා ওই වෙසක් කූඩු හදන කාලෙට
ගිහිල්ලා රබර් ගහේ මොට්ට පාළු ඇදගෙන ඇවිල්ලා ඒ වගේ වෙසක් කූඩු බඳින්න ගන්නවා. ඉස්සර අද වගේ ඔය කඩවල් වල බෝල නැහැ. අපි හදාගන්නේ මොන බෝලද? ඔට්ට පාළු බෝල. ඔට්ට පාළු අරගෙන මෙහෙම කොතලා බෝලයක් හදනවා. ඉතින් අර වගේ මෙහෙම ගැව්වම උඩ යනවා බවුන්ස් වෙනවා. ඒ වගේ ළමා කාලයක් තමයි අපිට තිබුණේ. හරි. එහෙනම් ලියාගමු. හොඳයි. ඒ ටික ලිව්වනේ නම් ඔට්ට පාළු, රබර් පටියේ, ඉලාස්ටික් පටි, ආන්න ප්‍රත්‍යස්ත බව. හරි. අපි ඊළඟ ගුණයට යමු. ප්‍රත්‍යස්ත භවයේ හොඳටම ඇති. ඊළඟට ලියන්න පුතේ ඊළඟ ගුණය. මේ දෙන්නේ ගන්ධය. ඒකත් හොඳ භෞතික ගුණාංගයක්. මං කියවනේ ඇස, කන, නාසය වගේ භෞතික ගුණාංග කියන්නේ ඇහැට, කනට, නහයට දැනෙන ගුණාංග. මොකද්ද ගන්ධය කියලා කියන්නේ? ඔව් ගන්ධයක් කියලා කියන්නේ ගිය සතියේ මං අර නයිට්‍රජන් ඩයොක්සයිඩ් එක හදනකොට බොහොම සැර ගඳක් ආවා. අන්න ගන්ධය. ඒ ගන්ධය එන්නේ වාෂ්පශීලී නිසා. දැන් අපි සෙන්ට් එක ස්ප්‍රේ කරාට පස්සේ ඒක වාෂ්පශීලී වෙනකොට තමයි සුවඳ එන්නේ අනිත් අයට. නැත්තම් එන්නේ නැහැ. වාෂ්පශීලී නැත්තම් සුවඳ එන්නේ නැහැ. දැන් අපි සෙන්ට් එකක් ගෙවුවට පස්සේ කට්ටිය ඇවිල්ලා මෙහෙම ඉඹලා බලන්නේ නැහනේ අපේ ගාවට කිට්ටු වෙලා නේද? ඈ ඒක වාෂ්ප වෙනවා. ඒක වාෂ්ප වෙනකොට තමයි අවට ඉන්න අයට සුවඳ දැනෙන්නේ. දැන් වාෂ්ප වෙලා ඉවරුණාට පස්සේ ඒකේ සුවඳ එනවද? නෑ. ඊට පස්සේ එන්නේ නෑ. එහෙනම් වාෂ්පශීලී ද්‍රව්‍ය වලින් තමයි ගන්ධය කියන එක හොඳට දැනෙන්නේ. ඒකේ අපේ නහයට තමයි ඒක සංවේදී වෙන්නේ. ඒකේ ගඳ හෝ සුවඳ කියලා දෙකක් තියෙනවා. ඒකෙන් අපි සුවඳ කියන එකට තමයි කැමති. සමහරුන්ට සුවඳේවත් ගඳ වගේ දැනෙනවා. සමහරුන්ට ගඳේවත් සුවඳ වගේ දැනෙනවා. ඒකට එක උදාහරණයක් තමයි පෙට්‍රල්. සමහරුන්ට පෙට්‍රල් සුවඳයි. සමහරුන්ට පෙට්‍රල් ගඳයි. හරි? සමහරුන්ට පෙට්‍රල් සුවඳයි, සමහරුන්ට පෙට්‍රල් ගඳයි. දැන් ඔන්ලයින් එකේ ඉන්න පුතාලට පෙට්‍රල් සුවඳද ගඳද? ඔව් සුවඳයි. සුවඳයි. ඔව්. සමහරුන්ට ඒක ගඳයි. හරි. දූරියන් ඒත් ඒ වගේනේ. දූරියන් සමහරුන්ට මාර සුවඳයි. සමහරුන්ට පට්ට ගඳයි. හරි. එහෙනම් ලියාගමු. ලියන්න ගන්ධය. ලියන්න මෙහෙම. ලියන්න ගන්ධය කියලා ලියලා ලියාගන්න. ලියන්න කිසියම් ද්‍රව්‍යයක් වාෂ්පශීලී වීම නිසා කිසියම් ද්‍රව්‍යයක් වාෂ්පශීලී වීම නිසා කිසියම් ද්‍රව්‍යයක් වාෂ්පශීලී වීම නිසා නාසයට දැනෙන සංවේදනය නාසයට දැනෙන සංවේදනය නාසයට දැනෙන සංවේදනය ගන්ධයයි ගන්ධයයි නාසයට දැනෙන සංවේදනය ගන්ධයයි ඔබදී එතකොට කෑමකින් එන සුවඳත් එතකොට වාෂ්ප වෙනවා. ඔව් ඒකත් ඒ අපිට සුවඳක් අනිවාර්යයෙන් එන්නේ ඒක වාෂ්පශීලී සංයෝග තියෙනව නම් තමයි. දැන් කෑම උයනකොට සුවඳක් එනව නේද? ඒ දාන්නේ ඒකට දාන යම් යම් ද්‍රව්‍ය වාෂ්පශීලී වෙනවා. ඒ රස්නෙත් එක්ක වාෂ්පශීලී වෙනවා. එතකොට තමයි සුවඳ එන්නේ. වාෂ්පශීලී වෙන්නේ නැත්නම් කීයටවත් අපිට ඒකේ ගඳක් හෝ සුවඳක් දැනෙන්නේ නැහැ. හරි? හොඳයි. එහෙනම් ඕකට තමයි අපි කියන්නේ ගන්ධය කියලා. ඒකත් භෞතික ගුණයක්. හරි. ඊළඟ එක ලියාගමු අපි. ගන්ධය උදාහරණ කියලා ලියන්න ඕන නම් ගන්ධයට ලියන්න. සුවඳ විලවුන් පෙට්‍රල් දූරියන් දූරියන් කියනකොට ෆිසිකල් ක්ලාස් එකේ ඉන්න ළමයි මට බනිනෝ එපාලු සර් ඒක කියන්න දූරියන් කන කට්ටියක් ඉන්නවද දූරියන් කන ඉන්නෝනේ ඔන්ලයින් එකේ ඉන්නවද පුතේ දූරියන් කන ළමයි
පාන්නේ නොඉන්නේ ඈ ඊයා මේගොල්ලෝ ඊයලු දූරියන් කියන්නේ හොඳ කෑමක් ඈ ඔව් දැන් ඒකේ සමහරුන්ට ගඳ වගේ දැනුණාට සමහරු කනකොට ඒක මාර සුවඳයි ඔව් දැන් සමහර වෙලාවට ගෙදර ඉන්න ඔන්න දැන් අපි කියනෝක ගඳයි අපිට කන්න බෑ නමුත් කන කෙනෙක් ගියා බලලා පොඩ්ඩක් ඉඹලා චුට්ටක් කාලා බැලුවට පස්සේ කන්න ආස හිතෙනවා ඊට පස්සේ දූරියන් පෙරේතෙක් වෙනවා හැමදාම දූරියන් ගෙනල්ලා කනොක් තියෙන කාලෙට එහෙම එකක් තියෙනවා ඔව් හරි ඔව් දැන් දූරියන් කන්න කලින්ම ආස වෙන්නේ නැහැ පස්සේ තේරෙන්නේ දූරියන් කන්න මුලින්ම තේරෙන්නේ නැහැ ඊට පස්සේ තමයි තේරෙන්නේ ආහා ඔව් දූරියන් කනකොට ඒ රස දැනෙන්නේ පස්සේ තමයි නේද හරි එහෙනම් ඊළඟ එක ලියා ගන්න පුතේ ඊළඟ එක ලියන්න බංගුර බව බංගුර බව බංගුර බව මේ තියෙන්නේ බංගුර බව දැන් වීදුරුවක් බිම වැටුනොත් මොකද වෙන්නේ ඩෝන් ගාලා කෑලි වලට කුඩු වෙලා යනෝනේ රටහුණු කූරක් බිම වැටුනොත් මොකද වෙන්නේ කැඩිලා යනවා හැබැයි රබර් බෝලයක් බිම වැටුනොත් කෑලි වලට කැඩෙනවයි නෑ රබර් සිරප්පුවක් බිම වැටුනයි කියලා කෑලි වලට කැඩෙනවයි නෑ සමහර ප්ලාස්ටික් වර්ග තියෙන බිම වැටුනොත් කෑලි වලට පුපුරලා යනවා මොනවා හරි ද්‍රව්‍යයක් යමක ගැටුනොත් ඒ කියන්නේ බිම වැටුනොත් නැත්තම් මිටියකින් ගැහුවොත් කෑලි වලට කැඩිලා කුඩු වෙලා යනවා නම් අපි ඒකට කියන්නේ බංගුර බව. ආන්න ඒක තමයි බංගුර බව කියලා කියන්නේ. තේරුණානේ? හරි. එහෙනම් ලියා ගන්න. ලියන්න බංගුර බව. ලියන්න. කිසියම් ද්‍රව්‍යයක් කම්පණය කළ විට ඒ කියන්නේ මිටියකින් ගැහුවොත් නැත්නම් බිම වැටුනොත් අන්න ඒ වගේ කම්පණය කළ විට එය කුඩා කැබලි වලට බිඳී යයි නම් එය කුඩා කැබලි වලට බිඳී යයි නම් එය බංගුර බව ලෙස හඳුන්වයි. 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 උදාහරණ කියලා ලියන්න බලන්න. ඔව්. සමහර පෑන් වර්ග තියෙනවා නේද? බෑන්ඩ් එක ඔළුවට දාන බෑන්ඩ් එකත් ඒ වගේ තමයි. සමහර වෙලාවට හයියෙන් ඇද්දොත් එහෙම ඩොග් ගාලා මැදින් යනවා. නේ? දැන් පුංචි කාලේ දාපු බෑන්ඩ් එක ලොකු වුණාම දාන්න ගියාම ඔළුව ලොකුයිනේ ටිකක් දැන් මෙහෙම ඇද්ද ගමන් බෑන්ඩ් එක බංගුරයි ඩොග් ගාලා කැඩෙනවා නේ? ඒකත් හොඳයි. එහෙනම් ලියා ගන්න වීදුරු තමයි හොඳම බංගුර ද්‍රව්‍ය. ඊට පස්සේ ටයිල් පොළොවට අල්ලන ටයිල් එක ඔව් ගල් කැටත් මිටියෙන් ගෙවුවොත් මොකෝ වෙන්නේ? කුඩු වෙනවා. දැන් අපි ගඩොල් කැටයක් උඩ ඉඳලා අතෑරියොත් ඩෝන් ගාලා කැඩෙනවා. අලු ගලකුත් එහෙම වෙනවා. හරි? එහෙනම් වීදුරු, ටයිල්, සමහර ප්ලාස්ටික් වර්ග ඔව් තව මැටි වලන් බිම වැටුනොත් තැලෙනවද කුඩු වෙනවද? පිඟාන් කෝප්ප වෙලා යනෝනේ මැටි වලන් ආන්නේ වගේ දේවල් බංගුරයිනේ. හරි. ඒතර තහඩු වර්ග, රබර් වර්ග බංගුර නෑ. ඒක ඔයාලා දන්නවනේ. ඔන්න බංගුර බව කියන එක හරි. ඒ දියමන්තිත් බංගුර බව තියෙනවා. දියමන්ති වලට මිටියකින් ගවුව කුඩු වෙනවා. එතෙන්දි බංගුර බව සහ දැඩි බව කියන්නේ දෙකක්. දියමන්ති වලට මිටියෙන් ගවුව කුඩු වෙලා යනවා. ඊළඟ ගුණේ බලමු ඝනත්වය. ඔන්න වැදගත් කොටසක්. ඝනත්වය. ඝනත්වය කියලා කියන්නේ පුතේ යම් කිසි පරිමාවක ස්කන්ධය. ඔන්න මම මේ පැත්තට ඔයාලගේ අවධානය ගන්නවා. යම් කිසි පරිමාවක ස්කන්ධයට අපි කියනවා ඝනත්වය.
විද්‍යාගාරේ ද්‍රවවල ඝනත්වය හොයන්න පාවිච්චි කරන උපකරණය තමයි මේ තියෙන්නේ. මෙන්න. මොකද්ද මේකේ නම? මේ පොඩි බිත්තරයක් වගේ වීදුරු කුප්පියක්. මේකට කියන්නේ පුතේ ඝනත්ව කුප්පිය. අපි කරන්නේ මේ ඝනත්ව කුප්පියට පිරෙන්නම දැන් ජලයේ ඝනත්වය හොයන්න නම් යන්නේ ජලය මේකට පුරවන. දැන් මම මේකට ජලය පුරවලා තියෙන්නේ. ජලය පුරවලා මේකේ ස්කන්ධය කිරනවා. ස්කන්ධය කිරනවා. ඒක ලියා ගන්න කීයද කියලා. ඊට පස්සේ මේකේ භූමි තෙල් වල ඝනත්වය හොයන්න ඕන නම් භූමි තෙල් මේකට පුරවලා බලනවා ස්කන්ධය කීයද. ඔයාලා කියන්නේ ජලයේ ස්කන්ධයද භූමි තෙල් වල ස්කන්ධයද වැඩි? භූමි තෙල් වල. ජලය. අන්න ඝනත්වයේ වැඩි එක්කෙනාගේ තමයි ස්කන්ධය වැඩි. මේකේ රසදිය පිරෙව්වොත් සෑහෙන්න බරයි. එහෙනම් රසදිය වල ඝනත්වය ගොඩාක් වැඩි. පැණි පිරෙව්වොත් ජලයට වඩා බරයි. අන්න පැණි ජලයට වඩා වැඩි. තේරුණාද? එහෙනම් මෙන්න මේ කුප්පියට තමයි කියන්නේ ඔන්ලයින් එකකින් ඉන්න දරුවෝ විශේෂයෙන් බලා ගන්න. අනිත් අයට නම් මම මේක අතින් අල්ලලා බලන්න දෙන්නවා. ඔව්. පැණි වල එක රස දෙර වඩා පුතේ ගොඩක් අඩුයි. ජලයට වඩා වැඩි. හරි. මේ තියෙන්නේ ඝනත්ව කුප්පිය. එහෙනම් අපි ඝනත්වය මනින්න පාවිච්චි කරන උපකරණය වෙන්නේ මෙන්න මේක ද්‍රවවල ඝනත්ව කුප්පිය. තේරුණානේ? මේකට ද්‍රවය පිරෙව්වා ස්කන්ධය බැලුවා. වැඩිම ස්කන්ධයක් පෙන්වන එක්කෙනාගේ තමයි ඝනත්වය වැඩිම වෙන්නේ. තේරුණානේ? හරි. එහෙනම් ලියා ගන්න. මේක බලන්න. ඝනත්වය. එහෙනම් ලියාගමු ඝනත්වය කියන එක. ලියන්න. කිසියම් ද්‍රව්‍යයක එකපාරට හරියට වැඩෙන්නේ නැහැ. ලියන්න. කිසියම් ද්‍රව්‍යයක ඒකක පරිමාවක ස්කන්ධය. දැන් අර බෝතලෙන් එකක් ඒකක පරිමාවක් කියලායි අපි කියන්නේ. කිසියම් ද්‍රව්‍යයක ඒකක පරිමාවක ස්කන්ධය ඝනත්වය ලෙස හඳුන්වයි. කිසියම් ද්‍රව්‍යයක ඒකක පරිමාවක ස්කන්ධය ඝනත්වය ලෙස හඳුන්වයි. ඒකටම ලියන්න. විද්‍යාගාරයේදී ඒකටම ලියා ගන්න. විද්‍යාගාරයේදී ද්‍රවවල ඝනත්වය සෙවීම සඳහා ඝනත්ව කුප්පිය නැමැති මේක පොඩි මූඩියක් තියෙනවා පුතේ. ඒකෙන් වහලා තමයි ඝනත්වය මනින්නේ. ඝනත්ව කුප්පිය නැමැති උපකරණය යොදා ගනී. තේරුණානේ? මම මෙන්න මේ බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ ඝනත්ව කුප්පියක දල රූපයක්. ආන්න ඒක පොඩ්ඩක් යටින් ඇඳගන්න. හැම එකටම තියෙනවා ඝන ද්‍රව වායු ඕන මේකට ඝනත්වයක් තියෙනවා. ඝනත්වයක් යම්කිසි ද්‍රව්‍යයක් විදියට තියෙනම් ඝනත්වයක් තියෙනවා. හරි? මේ ලෝකේ පවතින ද්‍රව්‍යයක් තියෙනම් ඝනත්වයක් තියෙනවා. හරි. එහෙනම් ඝනත්ව කුප්පිය මතක තියාගන්න. මෙන්න ආයසරයක් බලන්න. මේ තියෙන්නේ මම ඔය ඇඳපු හැඩේ. ඔව් මේක ඇඳ ගන්න. මේ තියෙන්නේ මේ ඇඳපු එක තමයි. හරි? මෙන්න ඝනත්ව කුප්පිය. ඔන්න හොඳට බලා ගන්න. දැක්කේ නැත්නම්. රයිට්? ඝනත්ව කුප්පිය. හරි. මොනවා හරි ප්‍රශ්න තියෙනම් කතා කරන්න පුතේ. දැන් ෆිසිකලි ක්ලාස් එකට පුළුවන් නම් එන්න. ඒ වගේම පුතාලට කියන්න ඕන පුතාලා පන්ති කාඩ් එක ගත්තට පස්සේ ආයතනයකින් ගත්තනම් ඒත් එහෙමයි
ඔන්ලයින් එකෙන් පේ කරා නම් බැංකුවකට ඒත් එහෙමයි ඒ රිසිට් එකේ පිටපතක් අනිවාර්යයෙන්ම WhatsApp group එකට දාන්න පුතාලගේ නමත් එක්ක. එහෙම දැම්මේ නැතොත් පන්ති ගාස්තු නොගෙවපු ළමයෙක් විදියට තමයි සැලකෙන්නේ. පුතාලා ගෙව්වනම් අනිවාර්යයෙන්ම කාඩ් එකේ පිටපතක් හෝ බැංකු රිසිට් එකේ පිටපතක් WhatsApp එකට දාන්න මතක ඇතුව. හරි. ඔව් පුතේ. ඒ මූඩියේ මැද පොඩි සිදුරක් තියෙන. ඒ සිදුර තමයි ඒ තියෙන්නේ. ගණත්ත කුප්පියේ මූඩිය එහෙමයි. ඒ මූඩිය මම බැලුවා මේකේ හොයාගන්න නෑ ලැබ් එකේ. මූඩිය හරි පුංචි මූඩියක් තියෙන්නේ. කොහේ හරි විසි කරලා කවුරු හරි. සර් ඔව් පුතේ. සර් ඕකෙන් විතරමද ඒ ගණත්වය මනින්නේ? ඔව්. ද්‍රවවල ඝනත්වය මනින්න පුළුවන් ඝනත්ව කුප්පියෙන් විතරමයි විද්‍යාගාරي සාමාන්‍යයෙන් මතක තියාගන්න ඝනත්ව කුප්පිය විතරයි පාවිච්චි කරන්නේ. හරි? නෑ ඝනත්ව කුප්පිය එන්නෙම ද්‍රවයක ඝනත්වය මනින්න විශේෂයෙන් එන්නේ. grade 8 science related. Take it in next year modeling background. Group figure at the අපේ මේ නුවර ඉඳන් සම්බන්ධ වෙන පුතා පන්තියේ ඉන්නව නේද? නුවර ඉඳන් සම්බන්ධ වෙන පුතා ඉන්නවද පුතේ? ඔව් සර්. සෙනුර නේද? සෙනුර නුවර කොහෙද පුතේ? ගෙලියය සර්. කොහෙද පුතේ? ගෙලියය. ගෙලියය. ගම්පල පැත්තට. හරි. ඔව්. මම මේ ඔයාව දාපු රූපේ ළමයින්ට පෙන්වනවා දැන්. ඔයා දාලා තියෙන නේද දියමන්තියක ලස්සන ෆොටෝ එකක් නේද? ඔව්. ඔව්. මේ තියෙන්නේ. ඔන්න බලන්න දියමන්තියක ලස්සන ෆොටෝ එකක් දාලා තියෙනවා අපේ සෙනුර. හරි? මේ තියෙන සෙනුර දියමන්තියක ෆොටෝ එකක් දාලා තියෙනවා. මේ උඩ තියෙන්නේ දියමන්තිය සාමාන්‍යයෙන් පොළවෙන් අහුවෙන විදිය. මේ යට තියෙන දියමන්තිය උපමට්ටම් කරාට පස්සේ ලැබෙන හැටි. හරි. බොහොම හොඳයි. හරි. එහෙනම් අපි යමු ඝනත්වය කියන එක පැහැදිලි. ඝනත්ව කුප්පිය ඇන්දද පුතාලා? ඔව්. මං කියන්නම් ඝනත්ව ඔව් පුතේ. මොකද තමිදු? මොකද පුතේ? සර්. ඇන්දනේ. හරි. ඕක තමයි ඝනත්ව කුප්පියේ හැටි. මෙතන ඕනනම් පැත්තෙන් ලියලා තියන්න ඝනත්ව කුප්පිය කියලා. ඝනත්ව කුප්පිය. ඝනත්ව කුප්පිය. හරි. උදාහරණ කියලා ලියන්න. රසදිය. ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න ඝනත්වයෙන් වැඩිම ද්‍රවය. රසදිය තමයි ලෝකේ තියෙන ඝනත්වයෙන් වැඩිම ද්‍රවය. මොදේ ද්‍රවය. ද්‍රව්‍ය නෙමෙයි ද්‍රවය. දැන් රත්තරන් ගත්තොත් රසදිය වලටත් වඩා ඝනත්වයෙන් වැඩි. ඔව්. වායු වල සාමාන්‍යයෙන් වායු ගත්තොත් එක වායු තියෙනවා. දැන් හයිඩ්‍රජන් වගේ වායුවක් සැහැල්ලු නිසා ඝනත්වය අඩුයි උඩ යනවා. කාබන් ඩයොක්සයිඩ් වගේ වායුවක් ඝනත්වය වැඩි යටට යනවා. එහෙමයි. එක වායු වර්ග යනවා ඝනත්වය වෙනස් වෙනවා. රසදිය ඝනත්වයේ වැඩිම ද්‍රවය. ඊළඟට තව ලියා ගන්න. ටැනි ඝනත්වයෙන් වැඩි ද්‍රවයක්. හරි. ඊළඟට ජලය. දැන් මේ මම කියන්නේ ඝනත්වය අඩු වෙගෙන යන පිළිවෙලට. රසදිය, ටැනි, ජලය, ඊට පස්සේ භූමි තෙල්. ජලයටත් වඩා ඝනත්වය අඩුයි පුතේ භූමි තෙල් වල. උඩ පාවෙන්නේ ඒකයි. ඒ වගේ දල අදහසක් ගන්න ඒ ඇති. හරි.
ඔන්න ඝනත්වයක් ඉවරයි. ඊළඟට පුතාලට මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඊළඟ ගුණාංගයට යන්නම්. හරි. ඊළඟට බලන්න මෙන්න මේ රූපය දිහා බලන්නකෝ. මේ රූපයෙන් පෙන්වන්නේ ඝනත්වය වෙනස් වෙනකොට ඒ අංශුන් සැකසෙන හැටි. ඔයාලා මට කියන්න බලන්න මේකේ ඝනත්වය වැඩිම වෙනවා ඇත්තේ මොන රූපෙද? අන්න හරි. මේ බෝල ගොඩාක් ඇඳපු එකේ තමයි ඝනත්වය වැඩිම වෙන්නේ. ඝනත්වය අඩුම වෙන්නේ අර කොනේ එකේ. තේරුණානේ? ඒ අංශුන් ප්‍රමාණයත් එක්ක ඒක වෙනස් වෙනවා. හරි. ඔන්න ඝනත්වය කියන එක දැන් පැහැදිලි. ඊළඟට ලියන්න ප්‍රසාරණය. ඊළඟ ගුණාංගය ලියා ගන්න ප්‍රසාරණය. හරි. මම පුංචි මේකේ වීඩියෝ එක නැහැ. මේකේ වෙන දේ ඔයාලා දන්නෝ. මේකේ පුතාලට පේනවද මේ තඹ වලින් හදපු බෝලයක් තියෙන මේ තියෙන? අපි මේ තඹ බෝලය මෙතන තියෙන පොඩි වලල්ලා. මේ වලල්ලෙන් තඹ බෝලය පල්ලෙහාට වැටෙනවා. මුලදිම වෙන්නේ මේ වලල්ල ඇතුලෙන් තඹ බෝලය පල්ලෙහාට වැටෙනවා. ඊළඟට අපි මේ තඹ බෝලය දැඩිව රත් කරනවා. රත් කළා මේ වලල්ලෙන් දාන්න ගියොත් දාන්න පුළුවන්ද බැරිද? දාන්න බැරි වෙනවා. මොකද හේතුව බෝලය පොඩ්ඩක් ලොකු වෙනවා. ආන්න ඒකට තමයි කියන්නේ ප්‍රසාරණය. ඔයාලා හොඳම උදාහරණයක් ගන්න රේල් පීලි දෙකක් ගත්තොත් රේල් පීලි දෙකක් අතර දවල් 12ට එකට වගේ මොකෝ වෙන්නේ? අර හිඩැස මොකද්ද වෙන්නේ? වැහෙනවද ලොකු වෙනවද? වැහෙනවා. හේතුව රේල් පීලි ප්‍රසාරණය වෙලා දිග වැඩි වෙනවා. උදේ පාන්දර ගත්තොත් රේල් පීලි දෙක අතර පොඩි හිඩැසක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ ප්‍රසාරණය අනිත් පැත්ත සංකෝචනය වෙනවා. ඔයාලා දන්නවද අර කරත්ත රෝද වලට ලෝහ පට්ටම ගන්න විදිය? කොහොමද ගන්නේ? කරත්ත රෝදේ හදලා ඒකේ ගානට වඩා චුට්ටක් පුංචියට අර ලෝහ පට්ටම හදනවා. ඊට පස්සේ ලෝහ පට්ටම රත් කරනවා. රත් කරාම මේක ප්‍රසාරණය වෙලා කරත්ත රෝදෙට ගානට බස්සනවා. සෙට් කරනවා. ඊට පස්සේ සෙට් කරලා වෙලා කරත්ත රෝදෙට දාන වතුර. වතුර දැම්මම මොකෝ වෙන්නේ? ප්‍රසාරණය වෙච්ච එකේන සංකෝචනය වෙනවා. ආයි අරක කරත්ත රෝදෙට ඉතාම තදින් හයි වෙනවා. තේරුණාද? අන්න ප්‍රසාරණයේ එක එක අවස්ථා තියෙනවා. ඊළඟට පුතාලා රෙදි වදින අයන් එක ඔන් ඕෆ් වෙනෝනේ. ඒ ඔන් ඕෆ් වෙන්නේ ප්‍රසාරණයත් එක්ක ඇතුලේ තියෙනවා දීලෝහ පටිය කියලා උපකරණය. එහෙනම් ප්‍රසාරණය කියන්නේ ඔන්න ඕකට. ප්‍රසාරණය කියන්නේ රත් වීමත් එක්ක නැත්නම් රත් කිරීමත් සමග යම්කිසි ද්‍රව්‍යයක ස්කන්ධය වෙනස් වෙන්නේ නැතුව එයාගේ ප්‍රමාණය විශාල වෙනවා නම් අපි කියනවා ප්‍රසාරණය. ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ තඹ ගෝලයේ ග්‍රෑම් 50යි කියලා හිතන්නකෝ. රත් කරාට පස්සේ ග්‍රෑම් 51ක් වෙනවද? නැහැ. ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ ප්‍රසාරණයේදී. හොඳට මතක තියාගන්න ඕනේ. හරි? එහෙනම් ලියාගන්න ප්‍රසාරණය. හරි. ලියන්න මෙහෙම. ලියන්න. කිසියම් ද්‍රව්‍යයක් රත් කරන විට එහි ස්කන්ධය වෙනස් නොවි කිසියම් ද්‍රව්‍යයක් රත් කරන විට එහි ස්කන්ධය වෙනස් නොවි පරිමාව ඒ කියන්නේ ප්‍රමාණය කියන එක පරිමාව වැඩිවීම ස්කන්ධය වෙනස් නොවි පරිමාව වැඩිවීම ප්‍රසාරණයයි ස්කන්ධය වෙනස් නොවි පරිමාව වැඩිවීම ප්‍රසාරණයයි. ආන්න ඒකට තමයි අපි කියන්නේ ප්‍රසාරණය කියලා. හරි. ඔන්න දැන් ප්‍රසාරණය කියන එක පැහැදිලි.
උදාහරණ කියලා ලියන්න. උදාහරණ ලියන්න. පළවෙනි එක දහවල් කාලයේදී රේල් පීලි දෙකක් අතර ඇති හිඩැස වැසී යාම. ඒක වැහිලා යනවා මොකද රේල් පීල්ල ප්‍රසාරණය වෙලා ඒ දිග වැඩි වෙනකොට හිඩැස වැයෙනවා. ඇති හිඩැස වැසී යාම. තව උදාහරණයක් ලියන්න. දැන් ඔන්න හිතන්න ඔන්න ළමයි හොඳට ආගන්න. මේ බෝතලේ මූඩිය ලෝහ. මේ බලන්න මේ බෝතලේ මූඩිය ලෝහ. අපි හිතමු ඔන්න මේක මොන විදියකටවත් අරින්න බෑ හොඳටම තද වෙලා. දැන් ගෙදර මොනවා හරි බෝතලයක් තියෙනවා ඒකේ මූඩිය ගලවන්න බෑ හොඳටම තද වෙලා. මේ මූඩිය බොහොම ලේසියෙන් ගලව ගන්න පුළුවන් ක්‍රමයක් මට කියන්න බලන්න. රත් කරන්නේ බෝතලේද මූඩියද? මූඩිය. ගෑස් එකට අල්ලලා මේ මූඩිය මේ හරිය මේව රත් කරනවා. රත් කළාම මොකෝ වෙන්නේ? මූඩිය ප්‍රසාරණය වුණාම බෝතලෙත් එක්ක තියෙන තද ගතිය මොකෝ වෙන්නේ? නැති වෙනවා. ගෑල්ලක් තියලා අල්ලපු ගමන් ගැට. ඒ වුණානේ නැත්තම් දත් කූරු විකාගෙන කරලා සමහරවිට මෙතනින් කැඩලා යන්නත් පුළුවන්. අල්ලන පාරට. නේ? ඒනොත් අනතුරක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒවා සාමාන්‍ය දැනීම. හරි? හොඳයි. එහෙනම් තව එකක් ලියාගන්න. දැන් ඉතා තදින් පියන වැසුණු ප්ලාස්ටික් බෝතලයක පියන රත් කරලා හරියන්නේ නැහැ. ඉතා තදින් පියන වැසුණු වීදුරු බෝතලයක සර් ප්ලාස්ටික් පුච්චන්න හොඳ නෑනේ. ඔව් ප්ලාස්ටික් පුච්චන්න හොඳ නෑ. බොහොම විස වායුන් පිට වෙනවා. එතකොට ඒව හොඳම නෑ. ඉතා තදින් පියන වැසුණු ඔව් වීදුරු බෝතලයක පියන රත් කිරීමෙන් ඒ කියන්නේ ලෝහමය පියනක් වෙන්න ඕන. පියන රත් කිරීමෙන් පහසුවෙන් ගැලවිය හැකි වීම. පියන රත් කිරීමෙන් පහසුවෙන් ගැලවිය හැකි වීම. හරි. ඊළඟට තියෙනවා විද්‍යාගාරේ ප්‍රසාරණය පෙන්වන්න පුංචි පරීක්ෂණයක්. ලියා ගන්නකෝ. ඒක තමයි මම හරි ඉස්සෙල්ලා ඔයාලට පෙන්නුවේ. ලියා ගන්න. විද්‍යාගාරයේදී ප්‍රසාරණය ආදර්ශනය කිරීම. හරි. මෙන්න මේ රූපය පොඩ්ඩක් හඳගන්න. මෙතන තියෙනවා ලෝහ බෝලයක්. ඒක වැටෙන ගානට සෙට් කරපු කියනවා පුතේ මේ වගේ ලෝහමය පියනක් ඔය විදිහට ඒකේ මැද තමයි සිදුර තියෙන්නේ. ඒක ආධාරකයකට හයි කරලා තියෙනවා මේ විදිහට. මේක නූලකින් උඩ මේකෙම උඩ ගැට ගහලා තියෙනවා. ලස්සනට මේ රූපය අඳගන්න. හරි? ඔව්. මේක ලස්සනට අඳගන්න. මේක ආධාරකය. මේ තියෙන්නේ තඹ ලෝහ ගුලියක්. මේ තියෙන්නේ කම්බියක්. මේ තියෙන්නේ මුදුවක් ලෝහ මුදුවක්.
හරි. දැන් ලස්සනට මේක අරගෙන ඔන්ලයින් එකේ පුතාලට මේක බලා ගන්න පුළුවන්ද පුතේ? බෝඩ් එක පේනව නේද? බෝඩ් එක පේනවද පුතේ? ඔව් සර්. ඔව් සර්. හරි. පුතේ අර ගිය සතියේ රසදිය දැම්මේ කවුද අපේ මේ? මං සර්. කෝ අපේ සෙනුර නේද? ඔව්. ඔව්. රසදිය නේද? මේ ළමයි මතක් කරනවා මේ WhatsApp එකේ රසදිය දාලා තිබ්බ නේද කියලා. හොඳයි ඒ වගේ අලුත් දෙයක් හම්බුනොත් WhatsApp group එකට දාන්න. මාතෘකාව ලියා ගන්න පුතේ. මාතෘකාව කියන්න කියලා දාලා තියෙනවා. මාතෘකාව ලියා ගන්න. මොකද්ද බෝනි මාතෘකාව ලියාගත්තේ? අප්‍රසාරණය කියලා ලියලා විද්‍යාගාරයේදී ප්‍රසාරණය පෙන්වීම කියලා ලිව්වා නේද? නැද්ද? කමන්නේ. ප්‍රසාරණය කියන එකටම මාතෘකාව නැතත් මාතෘකාව ඕනනම් ලියා ගන්න විද්‍යාගාරයේදී ප්‍රසාරණය. ලිව්වා සර් ප්‍රසාරණය පෙන්වීම කියලා. ප්‍රසාරණය ආදර්ශනය කිරීම. ලිව්වා නේද ඒකනේ. විද්‍යාගාරයේදී ප්‍රසාරණය ආදර්ශනය කිරීම කියලා ලියලා තියෙන්නේ. කමන්නේ ලිව්වේ නැත්තම් නිකම්ම යටින් ඕක ඇඳ ගන්නකෝ. හරි. මේක ඇඳගන්න. ඔබේ සර් අපේ බාප්පලහ මේ තාරාවෙක් ඉන්නවා. මොකද පුතේ? අපේ බාප්පලහ මේ තාරාවෙක් ඉන්නවා. ඔව්. ඌ සර් අර හුණු එහෙම අල්ලන් කනවා. එතකොට සර් ඌ දාන බිත්තර වලට කණේවෙන් ඒ බලපෑමක් තියෙද කියන්නේ? අනිවාර්යෙන්ම. දැන් සමහර කිකිලියෝ කූණ විතරක් නෙවෙයි මහ විශාල පත්තෑය පවා අල්ලන් කනවා. ඔව් සර් ඌත් අල්ලන් කනවා. ඔව්. එතකොට ඒ වයින් එන විස බිත්තර වලට අනිවාර්යෙන් යනවා. එතකොට බිත්තර කන කිකිලියෙක්ගේ මස් කෑවයි කියන්නේ මේ පත්තෑයෙක් කාපු කිකිලියෙක්ගේ මස් කනවයි කියන්නේ ඒ පත්තෑය අපි කෑව වගේ තමයි. ඒකනේ අර කියන්නේ ලෝකෙ වැඩියෙන්ම ජරාව කන සතා මොකಾದ කියලා කියන්නේ මං හැමතිස්සෙම කියන්නේ මිනිහා. ලෝකෙ වැඩියෙන්ම ජරාව කන සතා මිනිහා. ඒක වෙන්නේ කොහොමද? ඔව්. ඒක වෙන්නේ ආහාර දාමයක ප්‍රතිඵලයක්. මොකද්ද? අන්න හරි. ඔව්. අන්න හරි. ඔය තියෙන්නේ. කපුටයි කියන සතා සෑහෙන්න ජරාව කන සතෙක්. කපුටෙක් මැරුණොත් ඒ කපුටගේ මලකුණ කන්නේ කබරයි කියන සතා විතරයි. වෙන කිසිම සතෙක් කපුටගේ මලකුණ කන්නේ නැහැ. මැරලා කුණු වුණාට පස්සේ බල්ලෙක් කන්නේත් නැහැ. කබරෙක් මැරලා කුණු ගඳක ගහ තිබුණොත් කබරගේ මලකුණ කන්නේ වල්ලූරයි කියන සතා විතරයි. වල්ලූර කබර මස් කනවා. වල්ලූරගේ මස් කන්නේ මිනිහා තමයි. ඔව්. එතකොට අපි කපුටගේ මස් කබරගේ මස් කෑවා හා සමානද නැද්ද? ඌරගේ මස් කෑවා හා සමානයි. ඌරගේ මස් කන්නනේ කොහොමත් මරාගන්නේ නේද? එහෙනම් වල්ලූරු මස් කන මිනිහා තමයි ලෝකෙ වැඩියෙන්ම ජරාව කන මිනිහා. හරි. ඔව්. සර් එතකොට බිත්තර වල විස තියෙනවද හුණගේ? තියෙනවා පුතේ. ඒ විස තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. බිත්තරේ විතරක් නෙමෙයි මුළු කුකුලගේ ඇඟේ මේ විස තියෙනවා. ඒක කුකුලට විස නැති වුණාට මේ බිත්තරේට ගිහිල්ලා අපිට ඒක යම්කිසි අවුලක් වෙන්න ඉඩ කඩ තියෙනවා. හරි? හරි සර් දවසක් ඇඳලා ඉවරයි සර්. ඇඳලා ඉවරයි නේ. හරි. හරි. එහෙනම් දැන් මේ රූපය ඇඳගෙන එහෙනම් ඕක තමයි ප්‍රසාරණය ආදර්ශනීය කිරීම. දැන් යටින් ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම හැමෝම ලියාගන්න. තඹ ලෝහ ගුලිය ලියන්න. තඹ ලෝහ ගුලිය
රත් කිරීමට පෙර තඹ ලෝහ ගුලිය රත් කිරීමට පෙර ලෝහ මුදුව තුලින් පහළට වැටේ. ලෝහ මුදුව තුලින් පහළට වැටේ. ලෝහ මුදුව තුලින් පහළට වැටේ. නමුත් එය හොඳින් රත් කළ පසු සර් ග්‍රැනයිට් කියන්නේ ලෝහයක් නේද? නැත්නම් ග්‍රැනයිට් කියලා කියන්නේ පාෂාණයක්. කළුගල් වලට තමයි ග්‍රැනයිට් කියන්නේ. නමුත් එය හොඳින් රත් කළ පසු ලෝහ මුදුව තුලින් පහළට නොවැටේ. නමුත් එය හොඳින් රත් කළ පසු ලෝහ මුදුව තුලින් පහළට නොවැටේ. එහෙනම් මොකක් වෙච්ච නිසාද එහෙම වෙන්නේ? ලෝහ මුදුව තුලින් පහළට වැටෙන්නේ නැත්තේ මොකක් වෙච්ච නිසාද? ප්‍රසාරණය. ප්‍රසාරණය වෙච්ච නිසා නේද? පැහැදිලිනේ? එනම් ලෝහ ගුලිය ප්‍රසාරණය වී ඇත. මොකද වුණේද? මෙම ලෝහ ගුලිය ප්‍රසාරණය වී ඇත. හරි. ඔව්. ඉස්සර කාලේ රසදිය ගත්තා එක එක ඒවාට ගත්තා. උෂ්ණත්වමාන හදන්න දැනුත් ගන්නවා ඉස්සරත් ගත්තා. ඊට පස්සේ රුධිර පීඩන මාන හදන්න ගත්තා. එක එක ඒවා ආලේප කරන්න ගත්තා. සර් ඔව් කන්නාඩි වල වගේ. ඔව්. සර් මේ මං අර එවපු මේ රසදිය කුප්පිය මං බාර බැලුවා. ඔව්. එතන ග්‍රෑම් 39ක් තියෙනවා. ග්‍රෑම් 39ක් තියෙනනේ. හරි. රසදිය වල ඝනත්වය ගොඩක් වැඩි. ඒ නිසා බර වැඩි ගොඩක්. හරි. එහෙනම් පුතේ අපි ඊළඟ කොටසට යමු. හරි. ඔන්න එහෙනම් ඝනත්වය ඉවරයි, ප්‍රසාරණය ඉවරයි. දැන් අපි බලමු මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න දරුවෝ ස්ක්‍රීන් එක හොඳට බලා ගන්න. ලියන්න තාප සන්නායකතාවය ඊළඟ ගුණය. ලියන්න. තාප සන්නායකතාවය. ලියන්න තාප සන්නායකතාවය. මොකද්ද පුතේ තාප සන්නායකතාවය කියන්නේ? තාපයට අපි තාපයට ඔරොත්තු දෙන දේවල්. ලිපට අල්ලන් හිටියොත් ඒ කම්බි කූර රත් වෙලා කම්බි කූර දිගේ තාපය එනවද නැද්ද? එනවා. ආන්නේ ගුණයට අපි කියනවා මොන සන්නායකතාවය කියලාද? තාප සන්නායකතාවය. මේ තියෙන විවිධ ද්‍රව්‍ය. මේ තියෙන තඹ, මේ ලී, මේ කළුගල්, මේ ප්ලාස්ටික් වර්ග එනවා. හරි? එහෙනම් ලියන්න තාප සන්නායකතාවය. ලියන්න මෙහෙම. ලියන්න. කිසියම් ද්‍රව්‍යයක් තුලින් තාපය ගමන් කිරීමේ හැකියාව තාප සන්නායකතාවයයි. තාප සන්නායකතාවයයි. තාප සන්නායකතාවයයි. තාප සන්නායකතාවයයි.
තාවයයි. උදාහරණ කියලා ලියන්න. तांब, याकड़, एल्यूमिनियम, तांब, याकड़, एल्यूमिनियम ආන්නේවට අපි කියනවා හොඳ සන්නායක නේද? හොඳ තාප සන්නායක. මට කියන්න ලී, රබර්, ප්ලාස්ටික් ඒවා තාප පරිවාරකද සන්නායකද? පරිවාරක. දැන් අපි කුස්සියේ උයන බඳුනක අතින් අල්ලන කොටස හදන්න ඕන සන්නායක වලින්ද පරිවාරක වලින්ද? පරිවාරක වලින්. ඇයි හේතුව? නැත්තම් අල්ලනකොට අත මොකෝ වෙන්නේ? පිච්චෙනවා. ඒ නිසා ඒක තුලින් තාපය යන්නේ නැහැ. දැන් කේතලයක උඩින් අල්ලන කෑල්ල හදලා තියෙන්නේ තාප පරිවාරකයකින්. කුස්සියේ උයන ඇලුමිනියම් භාජනවල අර පියනේ මූඩිය හදලා තියෙන්නේ මොකින්ද? පරිවාරක වලින්. ඒ සඳහා ලී, රබර්, ප්ලාස්ටික් වගේ දේවල් ගන්න. තේරුණානේ? නැත්තම් අල්ලන්න බෑ අත පිච්චෙනවා. හරි? ඒව පොඩ්ඩක් සාමාන්‍ය දැනීමෙන් මතක තියාගන්න. හරි. ඔන්න එහෙනම් තාප සන්නායක කියන එක හරි. ඊළඟ එක බලමු අපි. මේ තියෙන්නේ තාප සන්නායකතාවය පරීක්ෂා කරන පුංචි පරීක්ෂණයක්. මේක ඔයාලා දන්නෝ. මෙතන හොඳට බලන්න. මේ තියෙන්නේ එකිනෙකට වෙනස් ලෝහ දඬු. යකඩ, තඹ, ඇලුමිනියම්. හරි? ඒ වගේ එකිනෙකට වෙනස් ලෝහ දඬු කියලා හිතන්නකෝ. මෙතන සමාන දුරවල් වලින් ඉටිබන්ධන් කිරි බිංදු තුනක් දාලා ඇල්පෙනිති තුනක් මේකේ රඳවලා තියෙනවා. මේ වගේ පුංචි ඇල්පෙනිති තුනක් ওই විදිහට රඳවලා තියෙනවා. ඇල්පෙනිති හතරක් ඕකේ නම් රඳවලා තියෙනවා. දැන් බන්සන් එකට අල්ලනවා. ඇල්ලුවට පස්සේ ඔයාලා හිතන්නේ සන්නායකතාවයේ වැඩිම එක්කෙනා කොහොමද අඳුන ගන්න විදිය කියන්න බලන්න. අන්න හරි. මේක දිගේ තාපය ගමන් කළා ඉස්සෙල්ලාම ඇල්පෙනිත්ත බිම වැටෙන්නේ තාප සන්නායකතාවයේ අඩුම එක්කෙනාගේද වැඩිම එක්කෙනාගේද? ඉස්සෙල්ලාම ඇල්පෙනිත්ත බිම වැටෙන්නේ තාපයේ වේගෙන්ම යන එක්කෙනාගේ තමයි ඉටිපන්දම් කිරි බිංදුව දිය වෙන්නේ. ඉටිපන්දම් කිරි බිංදුව දිය වෙච්ච ගමන් ඇල්පෙනිත්ත මොකෝ වෙන්නේ? බිමට. එහෙනම් ඇල්පෙනිත්ත ඉස්සෙල්ලාම බිම වැටෙන්නේ ඉටිපන්දම් කිරි බිංදුව ඉස්සෙල්ලාම දිය වෙන එක්කෙනාගේ. ඒ කියන්නේ තාප සන්නායකතාවයේ වැඩිම එක්කෙනාගේ. ඕක තමයි සාමාන්‍ය පරීක්ෂණය. තාප සන්නායකතාවයේ පරීක්ෂා කරන එක. මේක ඔයාලා දන්න දෙයක්. මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි. හරි. ඊට පස්සේ ලියා ගන්න විද්‍යුත් සන්නායකතාවය. ඊළඟ මාතෘකාව කියන්නේ විද්‍යුත් සන්නායකතාවය. විද්‍යුත් සන්නායකතාවය. විද්‍යුත් සන්නායකතාවය. මොකක්ද විද්‍යුත් සන්නායකතාවය කියන්නේ? ඔව් විද්‍යුත් සන්නායකතාවය කියන්නේ මොකක්ද? ඔව් යම් කිසි ද්‍රව්‍යයක් තුළින් විදුලිය ගමන් කරනෝ නම් අපි ඒකට කියන්නේ මොකක් කියලාද? විද්‍යුත් සන්නායකතාවය. තේරුණානේ? එහෙනම් ලියාගමු. ලියන්න විද්‍යුත් සන්නායකතාවය. right ලියන්න. කිසියම් ද්‍රව්‍යයක් තුළින් විදුලිය ගමන් කිරීමේ හැකියාව විද්‍යුත් සන්නායකතාවයයි. විද්‍යුත් සන්නායකතාවයයි. කිසියම් ද්‍රව්‍යයක් තුළින් විදුලිය ගමන් කිරීමේ හැකියාව විද්‍යුත් සන්නායකතාවයයි. හරි. උදාහරණ කියලා ලියන්න. යකඩ, තඹ, ඇලුමිනියම්,
ආන්නේ වගේ දේවල් විද්‍යුත් සන්නායක. දැන් ප්ලාස්ටික් වගේ දේවල් විද්‍යුත් සන්නායකද පරිවාරකද? පරිවාරක. රබර් වගේ දේවල් පරිවාරක. ඒ නිසා ඔයාලා දැකලා ඇති වයර් එකක් ගත්තොත් ඒ වයර් එකේ ඇතුලේ තියෙන්නේ තඹ කම්බිය. ඒක සන්නායකයේද පරිවාරකයේද? සන්නායකය. ඒක වටේට තියෙනවා රබර් වලින් හදපු ආවරණයක්. ඒක පරිවාරකය. ඒක නැති වුණොත් මොකෝ වෙන්නේ අපිට? කරන්ට් එක වදිනවා. ඒක නැති වුණොත් අපිට කරන්ට් එක වදිනවා. හරි. අපි ඊළඟ කොටසට යමු. මේ තියෙන්නේ විද්‍යුත් සන්නායකතාවය පරීක්ෂා කරන පොඩි පරීක්ෂණයක්. දැන් ওই විදිහට පරිපතේ හදලා මෙන්න මේ යකඩ ඇනේ තියෙන තැනට එක එක ද්‍රව්‍ය දදා බලනවා. මෙතෙන්ට කාබන් කූරක් තියෙනවා, මිනිරම් කූරක් තියෙනවා, ප්ලාස්ටික් කෑල්ලක් අල්ලනවා, ඉටිපන්දමක් අල්ලනවා, චෝක් කූරක් අල්ලනවා. එතකොට බල්බ් එක පත් වෙනවා නම් විදුලිය මේක සන්නායනය කරලා පත් වෙන්නේ නැත්නම් සන්නායනය වෙලා නැහැ. මේ තියෙන්නේ ද්‍රවවල විද්‍යුත් සන්නායකතාවය හොයන විදිය. දැන් ජලය තුලින් විදුලිය යනවාද කියලා බලන්න නම් මේකට පුරවන්නේ මොන වෙන්නේ? ජලය. භූමි තෙල් වලින් විදුලිය යනවාද නැද්ද කියලා බලන්න නම් මේකට පුරවන්නේ භූමි තෙල්. රසදිය තුලින් විදුලිය යනවාද නැද්ද කියලා බලන්න නම් මේකට පුරවන්නේ රසදිය. අන්න ඒ වගේ ඝනයක විද්‍යුත් සන්නායකතාවය පරීක්ෂා කරන්න මේ පරීක්ෂණය ද්‍රවයක විද්‍යුත් සන්නායකතාවය පරීක්ෂා කරන්න අනිත් පරීක්ෂණෙත් අපි පාවිච්චි කරනවා. හරි. යටින් ලියලා තියන්න ලියන්න. පුංචි අනුමාතෘකාවක් ඉදිරියට ලියන්න. ද්‍රවයක විද්‍යුත් සන්නායකතාවය පරීක්ෂා කිරීම. නෑ ඒ යටතේ විද්‍යුත් සන්නායකතාවයේ යටතේ අනුමාතෘකාව විදිහට ලියන්න. ද්‍රවයක විද්‍යුත් සන්නායකතාවය පරීක්ෂා කිරීම. ද්‍රවයක විද්‍යුත් සන්නායකතාවය පරීක්ෂා කිරීම. දැන් ඔයාලා මෙන්න මේ ද්‍රවයක විද්‍යුත් සන්නායකතාවය පරීක්ෂා කරන මෙන්න මේ ලොකු කොටුවේ ඇතුලේ තියෙන රූපය පොඩ්ඩක් අහන්න. ඔන්ලයින් එකේ ඉන්න දරුවොත් ලොකු කොටුවේ තියෙන රූපය පොඩ්ඩක් ඇඳගන්න. ද්‍රවයක විද්‍යුත් සන්නායකතාවය පරීක්ෂා කිරීම කියලා ලියලා ලොකු කොටුවේ තියෙන රූපය ඇඳගන්න. හරි ඉවරයිද? ලොකු කොටුවේ තියෙන රූපේ විතරයි අඳින්නේ. හරි. මෙන්න මෙතන මේ පොඩි ටැංකියක් වගේ තියෙන එකට තමයි අපි ද්‍රවය පුරවන්නේ. මෙතන ද්‍රවය. ඒකේ තමයි අපි විදුලිය ගමන් කරනවද නැද්ද කියලා බලන ද්‍රවය පුරවලා තියෙන්නේ එතන. හරිනේ? එතන ද්‍රවය කියලා දාගන්න මේ බල්බ් එක බැටරි කෑල්ල
ඔන්ලයින් එකේ ඉන්න දරුවොත් මේ පොඩි ලෝහ පටි කෑලි දෙකක් පුරවලා තියෙන මෙන්න මේ පොඩි කොටුවක් තියෙන මාල් ටැංකියක් වගේ ඒක තමයි ද්‍රවය පුරවන්නේ අපි. හරි ඉවරද? හරි ඊළඟට ලියා ගන්න පුංචි අනුමාතෘකාවක් ලියන්න. ඒකටම අදාළ මාතෘකාවක් ලියන්න. ඝනයක් තුලින් විදුලිය සන්නයනය වන බව පරීක්ෂා කිරීම. ඝනයක් ඒ කියන්නේ යකඩ ඇණයක්, කාබන් පූරක්, කටහුණු පූරක්, අඩිපටියක් අන්න ඒ වගේ. ඝනයක් තුලින් විදුලිය සන්නයනය වන බව පරීක්ෂා කිරීම. දැන් පුතේ ඔයාලා ඔන්න ඔය ඇණයක් යකඩ ඇණයක් තියෙන රූපය පොඩ්ඩක් ඇඳගන්න. යකඩ ඇණයක් තියෙන රූපය පොඩ්ඩක් ඇඳගන්න. එතන යකඩ ඇණේ අයින් කරලා කාබන් පූර දාන්න. ඒක අයින් කරලා ඉවර වෙලා කැන්සර් පූරක් දාන්න. අන්නේ ඝනයක් තුලින් විදුලිය සන්නයනය වන බව පෙන්නන්න නැත්නම් ඝනයක් තුලින් විදුලිය සන්නයනය වන බව පෙන්වීම. දැන් අපි බලන්නට ගන්න ඝනයක් තුලින් විදුලිය සන්නයනය වන බව පෙන්වන පරීක්ෂණය අඳින්න බලන්න. පොඩි කොටුවේ තියෙන රූපය අඳින්න. අර බැටරි කෑලි වටේට ඉලාස්ටික් පටි දාලා තියෙන්නේ අර ඒක එහා මෙහා යන එක බලක්වන්නේ. නියම අඳින්න ඕනේ නැහැ. නිකන් බැටරි කෑලි දෙකක් ඇඳලා බල්බ් එකක් ඇඳලා ඇණයක් අඳින්නකෝ. ඔන්ලයින් එකේ දරුවන්ට මොනවා හරි ගැටලු තියෙනවද? ඔව් ඔව් හරි දැන් ඉවරයිද පුතේ ඇඳලා? ඔන්ලයින් එකේ ළමයි ඉවරද පුතේ? ඉවරයි. හරි. ඉවරයි. ගුණි ඉවරයි. හරි. දැන් එහෙනම් ලියා ගන්න මෙහෙම. දැන් මෙහි ඇණය තබා ඇති ස්ථානයට 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 වෙනත් ද්‍රව්‍ය තබා වෙනත් ද්‍රව්‍ය කියනකොට මිනිරම් කූරක් වෙන්න පුළුවන්, කාබන් කූරක් වෙන්න පුළුවන්, ප්ලාස්ටික් අඩිරූලක් වෙන්න පුළුවන්, අන්න ඒ වගේ වෙනත් ද්‍රව්‍ය තබා ඔන්නේ මෙහි ඇණය තබා ඇති ස්ථානයට වෙනත් ද්‍රව්‍ය තබා බල්බය දැල්වේදැයි පරීක්ෂා කිරීම. බල්බය දැල්වේදැයි පරීක්ෂා කිරීම.
බල්බය දැල්වේදැයි පරීක්ෂා කිරීම. හරි. එතකොට ඔන්න ඒ විදියට අපිට තිව්වට පස්සේ විදුලිය යන්නේ මොන වගේ ද්‍රව්‍ය ඇතුළෙන්ද? එහෙම විදුලිය යන්නේ නැත්නම් මොන වගේ ද්‍රව්‍ය ඇතුළෙන්ද කියන එක බොහොම ලේසියෙන් අපිට පරීක්ෂා කරගන්න පුළුවන්. හරි. අපි මේ පරීක්ෂණය බලමු. ඉස්සෙල්ලා මේ ටික පොඩ්ඩක් ඉවර කරගෙන බලමු. ඊළඟට ලියා ගන්න ආහන්න්‍යතාවය. ලියන්න ආහන්න්‍යතාවය. මේ ගුණාංග තියෙනවා ඔක්කොම ටික හරියට ඉගෙන ගන්න තියෙනවා. ආහන්න්‍යතාවය. හරි. මේ තියෙන්නේ ආහන්න්‍යතාවය. මොකක්ද එහෙනම් ආහන්න්‍යතාවය කියලා කියන්නේ? ඔව්. තැලුවකින් කැඩෙන්නේ නැතුව තලන්න පුළුවන් ගුණයක් කියනවා. දැන් බලන්න මේ ලෝහ තහඩු තලනවා. තැලුවාම කැඩෙන්නේ ලස්සනට ඒ හැඩයට තැලෙනවා. ආන්නේ ගුණයට අපි කියනවා මොකක් කියලාද? ආහන්න්‍යතාවය. තේරුණානේ? ආහන්න්‍යතාවය. හැබැයි තැලුවත් තැලෙන ගුණේ තන්්‍යතාවය නෙමෙයි. ගොඩක් ළමයි තන්්‍යතාවයට ලියනවා තැලෙන හැකියාව. ඒක වැරදි. තන්්‍යතාවය කියලා කියන්නේ වෙන එකක්. ආහන්න්‍යතාවය කියන්නේ තැලුවොත් තැලෙන ගුණය. එහෙනම් ලියා ගන්න. අපි බලමු ඊළඟට තන්්‍යතාවය කියන්නේ මොකක්ද කියලා. දැන් ලියා ගන්න ආහන්න්‍යතාවය. ඒ අර්ථය ලියන්න මෙහෙම. ලියන්න. යමක් මිටියක් වැනි දැඩි වස්තුවකින් තැලූ විට එය නොබිඳී, ඒ කියන්නේ බිඳෙන්න බෑ, කැඩෙන්න බෑ. එය නොබිඳී තැලීමකට ලක්වේ නම් එම ගුණය ආහන්න්‍යතාවයයි. ඔය හොඳට මතක තියාගන්න. එම ගුණය ආහන්න්‍යතාවයයි. පොතේ තියෙනවා. ඔව්. හරි. අපි ඊළඟ ගුණයට යමු. උදාහරණ කියලා ලියන්න. යකඩ, තඹ, ඇලුමිනියම් ඔය තහඩු බවට පත් කරන්න පුළුවන් හැකියාව කියන්නේ ඕකම තමයි. යකඩ, තඹ, ඇලුමිනියම් ආන්නේවට තමයි අපි කියන්නේ තන්්‍යතාවය, ආහන්න්‍යතාවය පෙන්නනවා. මෙන්න තියෙනවා තන්්‍යතාවය. ඔන්න බලන්න. තන්්‍යතාවය කියලා කියන්නේ පුතේ කෙලින්ම ඇදීමකට ලක් කරාම කැඩෙන්නේ නැතුව කම්බියක් බවට පත් කරන්න පුළුවන් ගුණේ. තේරුණානේ? කම්බියක්. හරි. එහෙනම් ලියන්න තන්්‍යතාවය. ඒ අර්ථය ලියන්න. බලයක් යොදා ඇදීමකට ලක් කළ විට එය නොබිඳී, ඒ කියන්නේ කැඩෙන්නේ නැහැ. එය නොබිඳී කම්බි බවට පත් කළ හැකිවීම.
තන්්‍යතාවයයි. ඔය දෙක පටලවා ගන්න එපා. හරි? තන්්‍යතාවයයි. හොඳයි. තන්්‍යතාවයයි. දැන් තේරුණානේ තන්්‍යතාවය? උදාහරණ කියලා ලියන්න. යකඩ, තඹ, ඇලුමිනියම්, රන්, රිදී ඒ ඕන එකක් හරි. ඒවට අපි කියනවා තන්්‍යතාවය. තන්්‍යතාවය. ඊළඟ ගුණය ලියා ගන්න. රැව් දෙන හඬ. රැව් දෙන හඬ. ඒක නම් ඔයාලා දන්නවා. මොකද්ද රැව් දෙන හඬ කියන්නේ? ඔව්. දැන් පන්සලේ ඝන්ටාරේ ගහනකොට මොන හඬක් දෙන්නේ? රැව් දෙන හඬක් නේද? මේ රැව් දෙන හඬ අඳුන ගන්න ලේසි. මොකද්ද ක්‍රමේ? ඔව් කියන්න බලන්න මේ රැව් දෙන හඬ අඳුන ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද්ද ඒක? දැන් පන්සලේ ඝන්ටාරේ ගැහුවාම නිකන් ළඟ ඉන්නකොට මොකද්ද දැනෙන්නේ? කම්පණය එක සැරේට නැති වෙනවද ටික වෙලාවක් පවතිනවද? පවතිනවා. දැන් රිට්මන් එකේ උඩ තියෙනවා ඒ කාලේ තිබිච්ච ඝන්ටාරය. ඒක තමයි අදලත් ගන්න. දැකලා තියෙන්නේ? මේව ගැහුවාට පස්සේ සංමිත්‍රත් එහෙමම දෙන බෙල් එක නේ. නේ? අයිස්කෝලේ තියෙනවා. ඔව්. මේව ගැහුවාම ඒ අවට හිටියොත් විනාඩියක් විතර යනකම් සබ්දය. අන්නේ දැන් රැව් දෙන හඬ. දැන් නිකන් අපි ওই මොකක් හරි එකක් කරනවාම රැව් දෙන හඬක් එන්නේ නැහැ. ලෝහයක් කරනොත් තමයි ගොඩක් වෙලාවට හැම ලෝහයකින්ම එන්නේ නැහැ. රැව් දෙන හඬ එන්නේ. හොඳම උදාහරණේ ඝන්ටාරේ බයිසිකලේ බෙල් එක. බෙල් එක ගවනේ ටාං ගාලා නිකන් යනවා නේද? අර සරසුලක් එහෙම ගත්තොත් මෙන්න මෙතනින් රැව් දෙන හඬ අඳුර ගන්න පුළුවන්. ඔන්න බලන්න. දැන් මෙතන ෆිසිකල් ඔව්. සලාම් වරලෝසුවක් තියෙනවා. ඔන්න බලන්න මම රැව් දෙන හඬ ඔයාලට පෙන්නන්න ඕනේ. හරි. දැන් ඔන්න ඔන්ලයින් එකේ ළමින්ට මම මේ කොහොමද පෙන්වන්නේ? ඔන්න බලන්න රැව් දෙන හඬ මේ තියෙන්නේ මක් සරසුලක්. ඔන්න බලන්න. මේ තියෙන්නේ සරසුලක්. ඕක අපිට පෙන්නුවා. ඔව් ඒක තමයි. මේ තියෙන්නේ සරසුල. මේම හයියෙන් මේකට ගැව්වාම ඇහෙනවද සද්දයක්? ෆෝන් එක කනට වගේ තියලා බැලුවොත් ඇහි. ඔව් ඔන්ලයින් එකේ ළමින්ට පෙන්නන්න අමාරුයි. මම ෆිසිකලි ක්ලාස් එකේ ළමින්ට පෙන්නන්නම්. මෙන්න රැව් දෙන හඬ. අපිට ඕක පෙන්නුවා. ආයෙත් නැහැ. රැව් දෙන හඬ කියන්නේ ඔන්න බලන්න රැව් දෙන හඬ. ඔන්න රැව් දෙන හඬ. දෙකනේ. එහෙනම් මේක තමයි කියන්නේ රැව් දෙන හඬ. හරිනේ? නිකන් අර මధుරයේ කනගාඩ වෙලා කොඳුරනවා වගේ කම්පනයක් ඇති වෙනවා. ඒ රැව් දෙන හඬ. දැන් මෙතන මෙහෙම රැව් දෙන හඬ පොඩක් පෙන්වන්න පුළුවන් මේ. ඇහෙනවා සර්. ඇහෙනවද? ඔව්. ඒ තමයි රැව් දෙන හඬ. හරි. එහෙනම් රැව් දෙන හඬක් කියන්නේ ඔන්න ඕකට. උදාහරණ කියලා ලියන්න එහෙනම් රැව් දෙන හඬට උදාහරණ ලිව්වද? රැව් දෙන හඬ කියන්නේ මොකද කියලා ලිව්වෙත් නැද්ද? එහෙනම් ලියාගමු. ලියන්න එහෙනම් රැව් දෙන හඬ කියලා ලියන්න. හරි. දැන් ලියන්න. 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 ලෝහ දෙකක් එකිනෙක ගැටුණු විට ලෝහ දෙකක් එකිනෙක ගැටුණු විට දැන් ඝන්ටාරෙත් එන්නේ ලෝහ දෙකක් නේ වදින්නේ නේද? ලෝහ දෙකක් එකිනෙක ගැටුණු විට ලෝහ දෙකක් එකිනෙක ගැටුණු විට ඔව් නෑ එතෙන්දී ඒක ලෝහයක් නේ ඒක දඬු දෙක කම්පණය වෙන්න තියෙන එකක් අර සරසුල් දෙයක් එකට ගැව්වාම ලෝහ දෙකක් වෙනවා හරි ඔව් ලෝහ දෙක දැන් මෙහෙමයි මේ මේකත් හොඳ ප්‍රශ්නයක් දැන් මේ සරසුලේ තියෙන මේ මිටිය වගේ එක ලෝහයක් නෙවෙයි නමුත් මේව ගැව්වාම මේක කම්පණය වෙනවා ඒතකොට මේකෙන් නිකුත් වෙනවා රැව් දෙන හඬක් සරසුල් දෙකක් එකට ගැව්වාම රැව් දෙන හඬ කොහොමද වෙනවනේ
මේකෙන් කිව්වා මේ හඬෙන්නේ එන අඩුයි. නමුත් මේක කම්පණය වෙනවා දැන්. හරි. ඒකයි බලන්න. එහෙනම් ලියන්න. ලෝහ දෙකක් එකිනෙක ගැටුණු විට හරි ලෝහ දෙකක් එකිනෙක ගැටුණු විට ටික වේලාවක් පැතිර පවතින හඬක් ඇතිවීම ටික වේලාවක් පැතිර පවතින හඬක් ඇතිවීම ටික වේලාවක් පැතිර පවතින හඬක් ඇතිවීම රැව් දෙන හඬයි ටික වේලාවක් පැතිර පවතින හඬක් ඇතිවීම රැව් දෙන හඬයි හරි ඔන්න ආයෙමත් ඒ ඡේද කියන්න පුළුවන්ද? ලියා ගන්න ලෝහ දෙකක් එකිනෙක ගැටුණු විට ටික වේලාවක් පැතිර පවතින හඬක් ඇතිවීම රැව් දෙන හඬයි හරි ටික වේලාවක් පැතිර පවතින හඬක් ඇතිවීම රැව් දෙන හඬයි අපි ඊළඟ එකට යමු උදාහරණ ලියන්න සීනුව බයිසිකලේ තියෙන සීනුවක් කියලා හිතන්න සීනුව තව ඔව් ගන්ටාරය සීනුව සරසුල තමයි මම දැන් අර පෙන්නුවේ ආන්න හරි හරි ඊළඟට මෙන්න මේ පරීක්ෂණයෙන් පෙන්වන්නේ අර අපි කරපු දේවල් ද්‍රවයක ඝනත්වය හොයන විදිය ඔන්න ඔය තියෙන්නේ ද්‍රවමානය මේ ද්‍රවමානය පාවිච්චි කරලා අපිට ද්‍රවයක ඝනත්වය හොයන්න පුළුවන් මේ ප්‍රදර්ශ දුරාවක් තියෙන්නේ එකිනෙකට වෙනස් ද්‍රව පුරව බලනවා එයාගේ ස්කන්ධය කොච්චරද ස්කන්ධය වැඩිම එක්කෙනාගේ තමයි ඝනත්වය වැඩිම වෙන්නේ ඒක හොඳට මතක තියාගන්න ඒක බොහොම ලේසි එකක් රයිට් ඊට පස්සේ පුතේ අපිට තියෙනවා පුංචි පරීක්ෂණ දෙකක් තාපාංකය සහ ද්‍රවාංකය ගැන කතා කරන්න රයිට් මාතෘකාව ලියා ගන්න තාපාංකය හරි ඔන්න ඔය රූප සටහන බලාගන්න මේකේ තියෙන්නේ පුතේ ජලය උෂ්ණත්වමානයක් දාලා තියෙනවා වඩා හොඳයි මේ උෂ්ණත්වමානයේ ජලය තුලටම ගිල්වලා තියෙනවා නම් ඒ නිසා මේ රූපය අඳිනකොට ඔයාලා ජල මට්ටම අඳින්න උෂ්ණත්වමානයේ බල්බය වැහෙනකම් පොඩ්ඩක් ඇඳනම් හොඳයි මෙන්න මේ වගේ මට්ටමට යනකම් ජල මට්ටම පොඩ්ඩක් ඇඳගන්න ඔන්ලයින් එකේ ඉන්න දරුවොත් උෂ්ණත්වමානයේ බල්බය වැහෙනකම් ඕකේ ජලය දාන්න ඕන පුතේ ඒක පොඩි එතන අඩුවක් තියෙනවා රූපේ දැන් අපි කරන්නේ මේක රත් කරනවා මට කියන්න රත් කරනකොට මොකෝ වෙන්නේ මේ උෂ්ණත්වමානයේ පාඨාංකය ටික මොකෝ වෙන්නේ වැඩි වෙනවා වැඩි වෙලා කීයට යනකම් වැඩි වෙනවද 100 සෙල්සියස් අංශක නම් 100 සෙල්සියස් අංශක 100ට ආවට පස්සේ ජලය ඔක්කොම ටික මොකක් වෙනවද නටන ආන්නේ නටන උෂ්ණත්වයට අපි කියනවා යාගේ මොන උෂ්ණත්වය කියලාද තාපාංකය දැන් දැක්කනේ තාපාංකය හොයන්නේ ඔන්න ඔහොමයි එහෙනම් තාපාංකය කියන්නේ ඕනම ද්‍රවයකට අපි කතා කරන්නේ මෙතන ද්‍රවයක් නේ ඝනයකටත් තාපාංකය තියෙනවා ද්‍රව අවස්ථාවේ තියෙන කෙනෙක් ඕනම ද්‍රවයක් රත් කරනකොට වාෂ්ප බවට පත්වන උෂ්ණත්වයට අපි කියනවා යාගේ මොකක් කියලාද තාපාංකය එහෙනම් ලියා ගන්න තාපාංකය කියන්නේ කිසියම් ද්‍රවයක් රත් කරන විට එය වායු අවස්ථාවට පත්වන
එය වායු අවස්ථාවට පත්වන උෂ්ණත්වය එය වායු අවස්ථාවට පත්වන උෂ්ණත්වය තාපාංකයයි ඒ කියන්නේ ඝනය ද්‍රවය හිමාලය බවට නැත්නම් ද්‍රවය වාෂ්පය බවට පත්වන උෂ්ණත්වය. ඒක තමයි තාපාංකය. ඉස්සෙල්ලා ලියා ගන්නකෝ මෙහෙම පුංචි අනුමාතුකා ලියන්න. ජලයේ තාපාංකය සෙවීම. දැන් ලස්සනට මේ රූපය අඳගන්න. ඔන්ලයින් එකේ ඉන්න දරුවොත් ওই රූපේ ලස්සන නැඳගන්න. ඒකේ ද්‍රව මට්ටම අඳින්න ඕන පුතේ උෂ්ණත්වමානයේ බල්බය වැහෙන ගානට. හරි? හරිද? ඔතන එනම් රත් කිරීම ආධාරකයේ ජලයේ උෂ්ණත්වමානය බල්බයේ පුතේ ජලය ඇතුලේ දින විදියට ජල කඳ ඇඳ ගන්න. ඔයාලා ඔන්ලයින් එකේ ඉන්න දරුවෝ විශේෂයෙන් උෂ්ණත්වමානයේ බල්බයේ පුතේ ජලය තුලට යන විදියට ලකුණු කරගන්න. හරි? එතන අවසානයේ උඩින් ලියා ගන්න සෙල්සියස් අංශක 100යි. උෂ්ණත්වමානයේ රසදිය මට්ටම උඩ ගිහින් නතර වෙන්නේ 100 දී. ආන්න ඒක තමයි ජලයේ තාපාංකය වෙන්නේ එතකොට. හරිද? ඕක තමයි ජලයේ තාපාංකය හොයන පරීක්ෂණය. හරි. ඊළඟට ලියා ගන්න ඔන්ලයින් එකේ ළමයි ඉවරද පුතේ? තාම නෑ සර්. ඉවරයි. හරි. ෆිසිකලි ක්ලාස් එකේ ළමයි ටික නම් ඉවරයි. ඔන්ලයින් එකේ මොකද මුල තත්ත්වේ? හරිද? තාම අඳිනවද පුතේ? හරි සර්. හරි. පුතාලා බලන්න ආයසරයක් ওই නිල් පාට ජල මට්ටම උඩට ගෙනිහිල්ලා උෂ්ණත්වමානයේ බල්බය වැහෙනකන් ජල මට්ටම අඳින්න. ජලයට උඩින් තියලා හරියන්නේ නැහැ. ජලය වැහෙන ගානට තියන්න ඕන. හරි. එච්චරයි කියලා දෙන්න තියෙන්නේ තාපාංකය ගැන කියනකොට. යටින් ලියා ගන්න මෙහෙම. යටින් ලියන්න. සෙල්සියස් 100 දී 100යි කැපිටල් C වම් පැත්තේ උඩින් බිඳුව. දන්නවනේ ලියන්න. සෙල්සියස් 100 දී 100 ලියලා කැපිටල් C අකුර ලියලා වම් පැත්තේ උඩින් පොඩි බිඳුවක් දාගන්න C0. සෙල්සියස් 100 දී ජලය
सेल्सियस CAD जलय सेल्सियस CAD जलय हिमालय බවට පත්වී सेल्सियस CAD जलय हिमालय බවට පත්වී ඉවත් වේ ඒ කියන්නේ ජලය පොඩ ඉවත් වෙලා යනවා सेल्सियस CAD जलय हिमालय බවට පත්වී ඉවත් වේ එනම් ජලයේ තාපාංකය सेल्सियस 100කි එනම් ජලයේ තාපාංකය सेल्सियस 100කි सेल्सियस 100 ලියන්නේ මුලේ මෙහෙමයි එනම් ජලයේ තාපාංකය सेल्सियस 100කි හරි තාපාංකයක් ඉවරයි මාතෘකාව ලියලා තියන්න ද්‍රවාංකය මාතෘකාව ලියලා තියන්න ද්‍රවාංකය හරි එතකොට අපි හතරවෙනි පාඩමටත් ඇවිල්ලා ඉන්නේ දැන් ඒකේ තව චුට්ටයි තියෙන්නේ අපි ලබන සතියේ ද්‍රවාංකය ගැන කතා කරමු පුතාලා මම කොහොමත් ඔන්ලයින් පන්තිය නතර කරන්නේ නැහැ ඔන්ලයින් පන්තිය ඔයාලට අවශ්‍යතාවය තියෙනකම් කරනවා නමුත් පුළුවන් නම් ෆිසිකලි ක්ලාස් එකට දැන් ලබන මාසේ අප්‍රේල් මාසේ ඉඳලා පුළුවන්කමක් තියෙනන් එන්න ඇවිල්ලා වැඩ ටික කරන්න මට ඒතකොට පොත් ටික බලන්න පුළුවන් ප්‍රැක්ටිකල් කරවන්න පුළුවන් බඩු ටික ළඟට දෙන්න පුළුවන් ඒ නිසා හැකියාව තියෙනවා නම් එන්න ඒක ඔයාලට වටිනවා ඒ වගේම පුතාලා කාඩ් එක ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම පුතේ ඒකේ ෆොටෝ එකක් මට එවන්න ආයතනයකින් ගත්තත් ඔන්ලයින් ක්‍රමයකට ගෙවුවත් ඒක එවන්න හරි එහෙනම් පුතේ අද අපි වැඩ කොටසක් කරා අපි ලබන සතියේ මේ ඉතිරි කොටස බලමු එහෙනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා පුතේ එහෙනම් අද නතර වෙනවා ආයිබෝන්